හොඳයි දරුවනි, අද අපි සූදානම් වෙන්නේ ඔබේ පුරවැසිය දෙන විෂයට අදාළ තුන්වෙනි පාඩම මානව හිමිකම් සහ යුතුකම් පාඩම සම්බන්ධයෙන් අදාළ තොරතුරු ටික කතා කරන්න. මේ ඩේටදී අපි පාඩම් දෙකක් කතා කරා. මම හිතනවා ඔබ ඊට අදාළ දැනුම එකතු කරගෙන අද මේ පාඩම සම්බන්ධ වෙනවා ඇති කියලා. කොහොම වුණත් මානව හිමිකම් සහ අයිතිවාසිකම් කියන පාඩම ඔබට ඔබේ ජීවිතයේදී බොහොම වැදගත් කාරණා කීපයක් ඉගෙන ගන්න හම්බ වෙන කාලීන වශයෙන් වැදගත් වෙන මාතෘකාවක්. ඒක නිසා මේ මාතෘකාවට අදාළ කොටස් අපි එකින් එක හඳුනා ගනිමු. මේ දිනවල ඔබ රූපවාහිනිය අරබනවා නම්, ප්‍රවෘත්ති බලනවා නම් ඔබට බොහෝ විට ඇහෙන ඇති මේ මානව හිමිකම් කමිෂන් සභාව පිළිබඳව, ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලය පිළිබඳව, ලංකාවට එරෙහි යෝජනාවලිය සම්බන්ධයෙන් එක එක අදහස් පළ වෙනවා. ඉතින් මේ මානව හිමිකම් පිළිබඳ තිබෙන යම් යම් සංවාදවලට, ඒ යම් යම් අදහස් වලට නිවැරදි දැක්මක් හදාගන්න, ඔබට අවබෝධයක් ලබා ගන්නත් මේ පාඩම ඉවහල් වේවි. ඉතින් අපි එහෙමනම් මේ කාරණා කීපෙත් ඔළුවේ තියාගෙන මේ මානව හිමිකම් පිළිබඳව කරුණු කාරණා එකින් එක කතා කරලා බලමු. මානව හිමිකම් කියන විෂය පිළිබඳව අදාළ විෂය කරුණු කතා කරන්න කලින් මම හිතනවා මේ විෂයට ප්‍රවේශයක් විදිහට අපිට පුළුවන් නම් ලෝකෙට මානව හිමිකම් නිර්මාණය වෙන්නේ ඇයි කියන මාතෘකාව, ඒ කරුණ පිළිබඳව අවධානයක් යොමු කරගන්න ඔබට එක්තරා පහසුවක් වේවි මේ විෂය ඉගෙන ගන්න. ඒක නිසා ලෝකයට මානව හිමිකම් අවශ්‍ය වෙන්නේ ඇයි? එහෙම නැත්නම් ලෝකයට මානව හිමිකම් බිවීම සඳහා බලපාන ලද සාධක මොනවද කියන එක පිළිබඳව අපි මූලිකව පුංචි කතා බහක් කිරීම වැදගත් කියලායි මම හිතන්නේ. මේ කාරණේදී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මානවයා මේ අද ඉන්න තත්ත්වයට නිර්මාණය වුණේ අහම්බෙන් නෙමෙයි. ඔහු සතවර්ෂ ගණනාවක් තිස්සේ, අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ ජීවිතයේ සිද්ධ වෙච්ච පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිසා මේ අද ඉන්න තත්ත්වයට නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් අපි තා හොඳින් එක දන්නවා ඔස්ට්‍රෝපිතකස්, හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියන්ඩර්තාල් වගේ විවිධ අවදීන් පසු කරමින් අද ඉන්න තැනට මානවයා ආවා. එහෙමනම් මානවයා මේ ආපු ගමනේ, ඒ ගමන් මාර්ගය මහ වෙනස් වීම ගොඩක ප්‍රතිඵලයක් කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒතර මේ මානව පරිණාමය ගැන ඔබ දන්නවා වගේම සමාජයත් පුතේ අද තියෙන තැනට මේ නිර්මාණය වුණේ එක දවසින් දෙකකින් මාසකින් සතියකින් නෙමෙයි. මේ සමාජ නිර්මාණය වුණේ අර විදිහටම විශාල කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච සමාජ පරිණාමයක ප්‍රතිඵලයක් විදිහට. අපි ඉතිහාසය පොඩ්ඩක් සලකලා බැලුවොත් අපි දන්නවා මුල් යුගයේදී ගෝත්‍රික මිනිස්සු විදිහට අපි ගල් ගුහා තුල අපේ ජීවිත ගත කරා. බොහොම සරල ජීවන රටාවක් තමයි අපිට තිබුණේ. තමන් දඩයමක් කරගෙන ඇවිල්ලා දඩයම තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගෙන ඒක භුක්ති විඳලා ජීවත් වෙච්ච යුගයක මේ මානව සමාජ ඉතිහාසය තිබුණා. ඉතින් මේ සමාජයේ සියලු දේවල් හරි සරලයි. ඒ වගේම හිතී සීමිත පිරිසක්. මේ සමාජය ආය වෙනස් වෙනවා. මිනිස්සු සතුන්ව පාලනය කරලා ඒ සතුන්ගෙන් කිරි, ඒ වගේම සතුන්ගේ මස්, ඒ වගේම සතුන්ගේ බිත්තර වගේ දේවල් භාවිතා කරලා ඒ සත්ව පාලනය කරලා තමන්ගේ ජීවන තත්ත්වය වෙනස් තැනකට අරන් ආපු යුගයක් තිබුණා. මේකට ඉන්දියානු යුගය කියලා කියනවා. මේ මානව සමාජයේ ආපු තැන. ඉතින් මේ යුගයෙන් පස්සේ සමාජය නැවත නිර්මාණය වෙන්නේ ගොවිතැන සඳහා යොමු වෙන්නේ නැත්නම් කුෂිකර්මාන්තය සඳහා මිනිසා යොමු වෙන තැනට. ඉතින් කුෂිකර්මාන්තය සඳහා මිනිස්සු යොමු වෙනකොට ලෝක ඉතිහාසයේ බොහෝ ශිෂ්ටාචාර නිර්මාණය වෙනවා. ඉන්දියානු ශිෂ්ටාචාරය, මොහෙන්ජෝ හරප්පා ශිෂ්ටාචාරය, මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය, ඒ වගේම තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය. මේ වගේ විශාල ශිෂ්ටාචාර නිර්මාණය වෙලා ගංගා නිම්න ආශ්‍රිතව තමන්ගේ වාසස්ථාන ගොඩනගා ගන්නවා. මෙන්න මේ කාලේ හරිම වැදගත්. වැදගත් වෙන්නේ අර තනියෙන් ගල් ගුහාවල හිටපු මිනිස්සු සමූහයක් විදිහට එකට එකතු වෙලා විශාල ජනාවාස විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ පටන් ගන්න කාලේ තමයි පුතේ මිනිසුන් අතර බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. මිනිස්සු බලයට කෑදර වෙන්නේ. මිනිස්සු තමන්ගේ ගෝත්‍රයේ නායකයා නැත්නම් ගෝත්‍රයේ පාලනය සඳහා යොමු වෙන්නේ. තමන්ගේ අසල්වැසි ශිෂ්ටාචාර, අසල්වැසි රාජධානිය අල්ලගන්න මිනිස්සු පෙළඹෙන්නේ. මෙන්න මේ තැන්වලදී මානව සමාජයේ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් එකට එකතු වෙලා කටයුතු කරපු නිසා මිනිස් සමාජය ඇතුලේ ගැටලු ඇති වෙනවා. මේ ගැටලු ඇතිවීමේ ප්‍රතිඵලයේ විදිහට අපිට මිනිසුන්ගේ අයිතිවාසිකම් නැත්නම් මිනිසුන්ගේ ජීවිත රැක ගැනීම සම්බන්ධයෙන් පුංචි දේවල් ගැටලු නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒකෙන් පස්සේ පුතේ මේ සමාජ නිර්මාණය වෙන්නේ කාර්මික සමාජයකට. අද අපි ජීවත් වෙන විද්‍යාව හා තාක්ෂණයසින් විශාල දැනුමක් ලබාගත්ත මේ යුගයේ තමයි අද මානව සමාජයේ පරිණාමයේ තිබෙන අපි මේ වෙලාවේ භුක්ති විඳින අවස්ථාව. එතකොට මේ සමාජය අද තියෙන තැනට වසර මිලියන ගණනාවක් තිස්සේ ඉහත ආකාරයට වෙනස් වෙලා ආවා කියන එක පිළිබඳව ඔබ දන්නවා. මේ අවස්ථාවලදී අපිට හරි වැදගත් කියලා මම කිව්වේ අර මිනිස්සු ගොවිතැන් වලට යොමු වෙච්ච ශිෂ්ටාචාරගත වෙච්ච යුගයයි මේ නූතන යුගයයි. මේ යුග දෙකේදීම අපිට දක්නට හම්බෙන්නේ මිනිසුන් අතර ගැටුම් නිර්මාණය වීම. ඒ ගැටුම් නිර්මාණය වීම කියලා කියන්නේ මානව සංහති ඉතිහාසයේ පුතේ ගැටලු වලින් පිරිච්ච එකක්, යුද්ධ වලින් පිරිච්ච එකක්, කෝලාහල වලින් පිරිච්ච එකක්. එහෙම වෙන්නේ මිනිස්සු ස්වභාවිකවම
අරගල කරන්න, මිනිස්සු බලය ලබා ගන්න, මිනිස්සුන්ව පාලනය කරන්න මිනිස්සුන්ගේ පෙළඹවීමක් තිබුණා. ඒක නිසා ඉතිහාසයේ අපි දැක්කා විවිධ රටවල් විසින් කුඩා රටවල් ආක්‍රමණය කරා. ඒ කියන්නේ බලයේ තිබෙන රටවල් බලවත් රටවල් කුඩා රටවල් ආක්‍රමණය කරා. ඒ ආක්‍රමණ වල යුද්ධ ඇති වුණා. රටක් ආක්‍රමණය කරනකොට නිකම්ම ඒ රට බාර දෙන්නේ නැහැ නේද? ඒ රටේ මිනිස්සු අරගල කරලා Tamanට ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච තැන තමයි රට ආක්‍රමණිකයන්ට අහු වෙන්නේ. ඒක නිසා අපි ඉතිහාසයේ දැක්කා බොහෝ රටවල් දුර්වල රාජ්‍යන්ව තමන්ගේ අනසකට යටත් කරගත්තා. යටත් කර ගැනීමේදී යුද්ධ ඇති වුණා. යුද්ධ වලදී විශාල ලෙස මිනිසුන් මිය ගියා. මේ මිය යාම වලදී කුඩා දරුවෝ, කාන්තාව වෙන්න පුළුවන්, මහලු අය වෙන්න පුළුවන්. එයාගේ ජීවිත විශාල වශයෙන් වෙන විනාශයටපත් වුණා. එයාගේ විශාල වද වේදනාවක් වින්දා. ඉතින් මේ වද වේදනාවන් සහ ජීවිත විනාශ වීම මිනිස් සමාජය ඇතුළේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කියලා දෙයක් ගොඩනගන්න හේතු වුණා කියන එක අපිට ඉතිහාසයේ පිළිස්සීමේදී පේන කාරණයක්. ඔය ලෝකේ රටවල් තවත් රටවල් ආක්‍රමණය කිරීමේ ඒ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි දූපිතේ පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අපේ රට ආක්‍රමණය කරන්නේ. මේ තුන්ගොල්ල අවුරුදු 400කට වැඩි ප්‍රමාණයක් අපේ රට ආක්‍රමණය කරලා මේ රට අල්ලගෙන මේ රටේ පාලන කටයුතු මෙහෙවනවා. ඒකට ඒක ඒ කාලයේ ඒ ලෝකයේ තිබුණු ස්වභාවය. මිනිසුන් බලවත් රාජ්‍යයන් විසින් දුර්වල රාජ්‍යයන් අල්ලගෙන ඒව යටත් කරගත්තා. ඒ වගේම තමයි දැන් අපිට වැදගත් වෙනවා අපි මුලින් කතා කරේ එසේ රාජ්‍යන අල්ලා ගැනීමේදී මිනිසුන්ට ඇතිවෙච්ච විනාශකම්, අසාධාරණකම් සහ මිනිස් ජීවිත විශාල වශයෙන් විනාශ වුණා. ඒ විනාශ වීම හමුවේ මානව හිමිකම් පිළිබඳව කතා කරා කියන කාර්යය. අනිත් පැත්තෙන් වැදගත් වෙනවා දුවේපුතේ දෙවියන් වහන්සේ හෝ මරුන් කවුරුන් වහන්සේ හෝ එහෙම නැත්නම් සබාදාම විසින් අපි මවල තියෙන එකම විදිහට ලෝකේ કોઈ මිනිස්සෙක් ගත්තත් ඒ මිනිස්යාගේ ඇඟපත ස්වභාවය, අවයවවල ස්වභාවය ඒ සියල්ල එකම විදිහකට තමයි ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි එහෙම නිර්මාණය වෙච්ච අපි විවිධ දේවල් එකතු කරගෙන අපි අතර වෙනස්කම් හදාගත්තා. අපි ඇඳුමින් වෙනස් වුණා. එකිනෙක ජාතීන් විදිහට මේ බලන්න මේ අඳින ඇඳුමින් අපි වෙනස් පුද්ගලයෝ බවට පත් වුණා. එකම මිනිස් ශරීරය ඇතුලේ වෙනස් ඇඳුම් අපි ඇඳා. ඒ වගේම තමයි අපි විවිධ භාෂාවන් කතා කරා. මේ භාෂාවන් ඇතුලේ උසස් භාෂාවන්, ඒ වගේම පහත් භාෂාවන්, වැදගත් භාෂාවන් කියලා අපි මේ මිනිසුන් අතර වෙනස්කම් ගොඩනගා ගත්තා. ඒ විතරක් නෙමෙයි. විවිධ ආගම් වලට අපි එකිනෙකට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච ආගම් ඇතුලේ හොඳ ආගම්, නරක ආගම්, උසස් ආගම්, පහත් ආගම් කියලා ආගම් බෙදාගත්තා. ඒ ආගම් වලින් කටයුතු කරා. ඒ ආගම් වලින් කෝලහල කරගත්තා. එතකොට උසස් කියපු ආගම් වලට වැඩි සැලකිල්ලකුත්, දුර්වලයි කියලා කියපු පහත්ය සම්මත වෙච්ච ආගම් වලට අඩු සැලකිල්ලකුත් ලෝකෙ නිර්මාණය වුණා. මේක නිසා පුතේ ගැටලු ඇති වුණා. ඒ ගැටලු ඇති වෙන හේතුව තමයි අපි එක විදිහට මවා තිබුණත්, එක විදිහට අපි ස්වභාව ධර්ම විසින් අපිව මවලා තිබුණත්, නැත්නම් දෙවියන් වහන්සේ කවුරු විසින් අපි මවා තිබුණත්, අපි එකිනෙකා කටයුතු කරන විදිහ, කතා කරන භාෂාව, අදහන ආගම, ඒ වගේම තමයි අපේ ජාතිය මේ මත අපි වෙනස්කම් හදාගත්තා. මේ වෙනස්කම් නිසා සමහර මිනිස්සුන්ට අසාධාරණකම් සිද්ධ වුණා. සමහර මිනිස්සුන් නොසලකා හැරියා. සමහර මිනිස්සුන්ට විශාල ගැටලු ඇති වුණා. ඒ ගැටලු ඇති වෙච්ච නිසා එක් අවස්ථාවකදී අපිට මිනිසුන්ට මිනිස් භාවය හඳුන්වා දෙන්න අපිට මානව හිමිකම් ඕන වුණා. ඒකට කුලයක් මේකදී අපිට වැදගත් සාධකයක්. ලෝකේ කුල ભેදය කියන එක බොහෝ හිලින් තියෙන එකක්. මේ ඉන්දියාවේ ශුද්‍ර කුලයට අයත් මිනිස්සු. ඒතර මේ මිනිස්සුන්ගේ ඔබට පේනවා පිටිපස්සේ පොල්ලත් බැඳලා තියෙන මේ අය පාරේ යනකොට අනිත් කුලවල කට්ටිය මේ අය මුණ ගැහෙන්නේ එන්නේ නැහැ. ඒක බොහෝ පාපයක් විදිහට තමයි දකින්නේ. ඒතර මේ මිනිස්සුන්ට අඩු සැලකිල්ලක් තිබුණේ. මේ මිනිස්සුන්ට සමාජයේ පහත් විදිහට සැලකුවා. උන්ට අයිතිවාසිකම් කියා දෙයක් තිබුණේ නැහැ. ඒ වගේ තමයි ලංකාවේ රොඩි ජනතාව, ලංකාවේ රාජාණ්ඩු පාලනයක් තිබුණ කාලේදී මේ අයට උඩට ඇඳුම් අඳින්න අවසර දීලා තිබුණේ නැහැ. ලංකා බ්‍රිතාන්‍ය යටත් කරගත්තට පස්සේ තමයි මේ උඩුකයට ඇඳුම් අඳින්න උන්ට අවසර දෙන්නේ. එතකොට ඔවුන් රොඩි ජනතාව වීම නිසා, ඔවුන් කුලයෙන් පහත් ජනතාවක් වීම නිසා ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අසාධාරණකමක් නෙමෙයිද මේක. ඒතකොට මිනිසුන් එකම විදිහට නිර්මාණය කරත් මේ සමාජය තුළ ඇතිවෙච්ච යම් වෙනස්කම් නිසා මිනිස්සුන්ට වෙනස් විදිහට, අසාධාරණ විදිහට සලකන බව ඔබට මේ රූපරාම වලින් පේනවා. ඒත් මේ ඉන්නේ ලංකාවේ උඩරට උසස්සේ කුලයකට සම්මත කුලයකට හිමිකම් කියන අය. ඒත් මේ අය විවිධ වරප්‍රසාද භුක්ති විඳ සමාජයේ ගරුසැලකිලි ලැබුවා, සමාජයේ ඉහළ පිළිගැනීමට ලක් වුණා. ඒ වගේම තමයි මේ රූපෙන් ඔබ දකින්නේ ඉන්දියාවේ ඉන්න බ්‍රාහ්මණයන්. ඒත් මේ බ්‍රාහ්මණයන් උත්පත්ති සමාජය තුළ තා ඉහළින් වැජඹෙන කණ්ඩායමක් වරප්‍රසාද ලැබෙමින් ඒ වැජඹෙනවා. එතකොට කුලය නිසා මිනිසුන් අතර වෙනස්කමක් ඇති කරලා, කුලය නිසා මිනිසුන් පීඩාවට පත් කරලා, ඒ පීඩාවට පත් වෙච්ච මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරන ක්‍රමයක් ලෝකෙට වුණා. එක් කොටසක් වරප්‍රසාද භුක්ති විඳිනකොට, එක් කොටසක් ජීවිතයේ සැප පහසුකම් භුක්ති විඳිනකොට, තවත් එහා සමානව මිනිස් කණ්ඩායමක් සිය ජීවිතයේ
සාමාන්‍ය පරිදි ගත කරන්න බැරුව වද වේදනා විඳිනවා. එයාගේ ජීවිතවල වටිනාකමක් තිබුණේ නැහැ. ඒ වටිනාකම නිර්මාණය කරන්න සමහර විට මේ මානව හිමිකම් පිළිබඳ කතිකාව අපිට වැදගත් වුණා වෙන්න පුළුවන්. ඒකත් එක්ක තවත් වැදගත්ම සාධකයක් තමයි ලෝකෙට මානව හිමිකම් කියන විෂය බිහි වෙන්න අවශ්‍ය වෙන්න අපිට වැදගත් වෙනවා මිනිස් ඉතිහාසය තුල අපිට දක්නට හම්බෙන විශේෂ කණ්ඩායම් දෙකක් තමයි යුද සිරකරුවන් සහ වහලුන් කියන කණ්ඩායම් දෙක. වහලුන් සහ යුද සිරකරුවන් විශාල වද වේදනාවට ලක් වෙච්ච කණ්ඩායමක්. මේ කණ්ඩායමට සාධාරණ ඉෂ්ට වෙන්න මේ කණ්ඩායම වෙනුවෙන් එයාගේ ජීවිත වෙනුවෙන් කතා කරන්න ක්‍රමයක් ලෝකෙට තිබුණේ නැහැ. ඒතර ඔබ මේ රූපරාමයේ දකින්නේ එසේ ජීවිතය වෙනුවෙන් යුද සිරකරුවන් විදිහට පත් වෙලා ජීවිත වෙනුවෙන් අරගෙන කරන කණ්ඩායමක්. ඒ වගේම මේ පහළ ඡායාරූප උඹට පේනවා ලෝක ඉතිහාසයේ තම ඛේදනීයම අවස්ථාවක් තමයි වහල් වෙළඳාම කියන එක. මිනිසුන් වහලුන් ලෙස පත් කරගනිමින් මිනිසුන් වහලුන් බවට ලක් කරමින් මිනිස් ජීවිතයට නිදා දෙමින් මිනිස් ජීවිතය ඊටාම පහළ තත්වයකට ඇදදමපු කාරණේ තමයි මේ වහල් වෙළඳාම කියන කාරණය. වහලුන් විදිහට මිනිසුන්ව යොදා ගනිමින් ඔවුන්ව වෙළඳාම් කරා. ඒ වගේම වහලුන්ගෙන් වැඩ ගත්තා. ඒ වහලු විදිහට සැලකපු අයට ජීවිතය පිළිබඳ අයිතිවාසිකමක් තිබුණේ නැහැ. දරුවෝ වෙන්න පුළුවන්, කාන්තාව වෙන්න පුළුවන්, හැඩදඩි පිරිමියා වෙන්න පුළුවන්. ඒ මේ බඩු වෙළඳ පොලේ තියලා විකුණනවා වගේ ඒ ප්‍රසිද්ධ ස්ථානවල තියලා මුදලට අලෙවි කරා. ඒ අලෙවි කරපු අයට මුදල් හම්බුණා. ඒ වගේම ඒ වහල අරගෙන ගිය අයට කිසිදු කොන්දේසියකින් තොර ඕනෑ තරම් එයාගේ වැඩ ගන්න එයාට පුළුවන්කම ලැබුණා. ඒ අය මිය ගියාට පස්සේ ඒ අය මිය ගියේ කොහොමද කියන එක පිළිබඳවවත් එයාට මරණ පරීක්ෂණයක් කොහෙට සාධාරණ කිෂ්ට වුණේ නැහැ. ඒ වගේම වහලු මේ යන තෙක්ම වැඩ කරන්න සිද්ධ වුණා. එතකොට මේක මිනිස් සමාජය තුළ සාධාරණ ක්‍රියාවලියක් කියලා අපිට කියන්න බෑ. අපි අර කලින් කිව්වා වගේ අපි එකම විදිහට ලෝකයට ආවා නම් මේ ලෝකයට ආවට පස්සේ අපි අතර විවිධ වෙනස්කම් හදාගෙන මිනිසුන්ට වෙනස් ආකාරයෙන් සලකනකොට ඒ සැලකීම සමාන ආකාරයෙන් සලකන්න පුළුවන් තැනකට ගේන්න ඕන ක්‍රමයක් ලෝකෙට අවශ්‍ය වුණා. ඔබ මේ දකින්න ඉතාලියේ කොලොසියම් කියන ස්ථානය ඔබ දන්නවා මේ ස්ථානයේදී වහලුන් මේ යන තෙක් සටනට කොළඹපු ස්ථානයක්. මේ ස්ථානයේදී වහලුන් මේ යන දිහා බලලා පාලකයෝ සතුටු වුණා. ඒ වගේම පාලකයෝ වගේම රැස්ව සිටි මිනිසුන් අත්පොල්සන් දුන්නා මේ අය මේ යන දිහා බලලා. ඒතර මේ අය කාටවත් වරදක් කරපු අය නෙමෙයි. මේ අය වහලුන් ලෙස මේ අයට තිබුණ එකම දේ තමයි ඕන් මේ යන තෙක් සටන් කරන්න ඕන. ඒ අයගේ මරණ දිහා බලලා ඒ අයගේ ජීවිත විනාශ වීම දිහා බලලා සතුටු වෙච්ච යුගයක් අපි ලෝකෙ දැක්කා. ඒ වගේම තමයි දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් ඝාතනය කරපු මිනිස් සංහාර පිළිබඳව භාෂාවයි. හිට්ලර් කියලා කියන්නේ තමන්ගේ ජර්මන් ජාතිය ලෝකෙම උසස් ජාතියක් විදිහට සැලකපු කෙනෙක්. ජර්මනුවන් තමයි ලෝකෙ උසස්ම ජාතිය විදිහට ඔහු සැලකලා විශේෂයෙන්ම යුදෙව් ජාතිකයන් සහ අප්‍රිකානු ජාතිකයන් කළු ජාතිකයන් ඔහු සැලකුවේ අර්ධ මිනිසුන් ලෙස. ඒ කියන්නේ කොටසක් මිනිස් කොටසක් තිරිසන් ලෙස. එහෙම සැලකමින් ඔවුන් මිලියන 7ක් නිරපරාධ මරලා දැම්මා. විශේෂයෙන්ම ඔහුට කිසිම වරදක් නොකරපු, ඔහුව නොහඳපු, ඒ වගේම ඔහු සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක්වත් නොකරපු මිනිසුන් මිලියන ගණනක් ඔහු විසින් මරලා දැම්මා. මේ ඔබ දකින්නේ එසේ මිය යාමට ලක් කරන ලද පිරිසකගේ ඡායාරූපයක්. මේක සැබෑ ඡායාරූපයක්. ඇමරිකානු කෞතුකාගාරයක මේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඒතර මේ ඡායාරූප වලින් පේනවා මිනිස් ජීවිතයකට කිසිදු වටිනාකමක් නොදී මිනිස් ජීවිතේ කිසිදු වටිනාකමක් නොදී මේ ආකාරයට මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා දැම්මා. ඒතකොට මේ හිට්ලර්ගේ ක්‍රියාකාරීත්වයක් මේ මානව හිමිකම් නිර්මාණය වීම සඳහා ප්‍රබලව බලපෑවා. ඒ වගේම තමයි මේ රූපෙත් ඔබ දකින්නේ හිට්ලර්ගේ සිර කඳුළු වල දිවිගිව් දහස් සංඛ්‍යාත මිනිසුන් වද වේදනා විඳින්මින් ගෑස් කාමර තුල මිය යමින් වද වේදනා විඳි මිනිසුන් තමයි මේ ඡායාරූප වලින් ඔබ දකින්නේ. එතකොට මානව හිමිකම් පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න වෙන්නේ අපිට මේ ලෝකෙ තිබෙන ඉතිහාස කරුණුත් එක්ක. ලෝකෙට මානව හිමිකම් ඕන වෙන්නේ පැහැදිලි වශයෙන්ම ලෝකයේ තුල මිනිසුන් කිසිදු සාධාරණ හේතුවක් නැතුව අමානුෂික විදිහට වද වේදනා විඳින්මින් මිය යන කාරණේ නැවැත්වීම සඳහා. ඒ සඳහා තමයි මානව හිමිකම් ලෝකයට අවශ්‍ය වෙන්නේ. ලෝකය ගැටුම් වලින් පිරිච්ච ඉතිහාසෙත් තිබුණු ලෝකයක් ඇතුලේ මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කරන බලය සපයන ලද්දී මේ මානව හිමිකම් විසින් බව ඔබට දැන් වැටහෙනවා ඇති. දැන් මේකෙදී මානව හිමිකම් කියලා අපි අර්ථ ගන්නවන්නේ මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය මූලික අයිතිවාසිකම්. මිනිසෙකුට තම මිනිසෙක් ලෙස ජීවත් වෙන්න අවශ්‍යම ඕන කරන අයිතිවාසිකම් ටික තමයි අපි මෙතෙන්දී මානව හිමිකම් කියලා හඳුන්වන්නේ. මේක අපිට තව විදිහට කියන්න පුළුවන්. සෑම මිනිසෙකුටම මිනිසෙකු ලෙස උපත ලැබීම නිසා හිමි වෙන අයිතිවාසිකම් මානව හිමිකම් කියලා. මේක ඔබේ පොතේ සඳහන් වෙනවා. අපි මිනිසෙක් කියලා ඉපදුනාට පස්සේ මේ මිනිස්යාට මිනිසෙක් ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන ප්‍රතිම ලැබෙන
අයිතිවාසිකම් ටික මානව අයිතිවාසිකම් කියලා මානව හිමිකම් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ මානව හිමිකම් පිළිබඳව ලෝකේ කතිකාව නිර්මාණය වෙන්න කලින් මානව හිමිකම් පිළිබඳව ලෝකේ සාකච්ඡා වෙන්න කලින් මේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් සිද්ධීන් අපිට ලෝකේ හඳුනා ගන්න පුළුවන්. මානව හිමිකම් එන්න කලින් අපිට මානව හිමිකම් නිර්මාණය වීමේ පදනම දක්වා බලපාපු යම් සුළු කරුණු ගැන දැනගන්න පුළුවන්. ඔබ මුලින් අවධානය යොමු කරා විශේෂම ලෝකෙට මානව හිමිකම් නිර්මාණය වීම සඳහා බලපාපු හේතු සාධක මොනවාද කියන එක. ලෝකෙට මානව හිමිකම් නිර්මාණය වීම සඳහා ලෝකෙට මානව හිමිකම් එන්න අවශ්‍ය වුණේ ඇයි කියන කාරණේ පිළිබඳව ඔබ යම් අවබෝධයක් ලබා ගත්තා. මේ කතා කරන්නේ මානව හිමිකම් ප්‍රඥාප්තිය සකස් වීම සඳහා ඉතිහාසයේ සිට යම් අවස්ථා අපි දැක්කා. ඒ දැකපු අවස්ථාවල එක අවස්ථාව තමයි 1205 මැග්නා කාටා ගිවිසුම කියන එක. විශේෂයෙන්ම මැග්නා කාටා ගිවිසුම ආරම්භ වෙන්නේ ඒකලෙන් ජෝන් රජතුමා විසින් තමන්ගේ පාලනයට අදාළ බලතල ප්‍රාදේශීය වශයෙන් ජනතා නියෝජිතයන්ට පවරා දීම සඳහා ගිවිසුමක් සකස් කරනවා. ඇත්තටම මිනිසුන්ගේ අරගල මිනිසුන්ගේ උද්ඝෝෂණ නිසා තමයි ඒ අවස්ථාව ඔහුට ප්‍රදානය කරන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ඉතිහාසයේ අපිට පාලකයෙක්ගේ බලය සාමාන්‍යයෙන් තවත් කෙනෙකුට පවරා දුන් මුල් අවස්ථාව මේක නිසා මැග්නා කාටා ගිවිසුම පිළිබඳව ඉතිහාසයේ කතා කරනවා මානව හිමිකම් නිර්මාණය වීම සඳහා බලපාපු එක් අවස්ථාවක් විදිහට. ඒ වගේම 1689 අයිතිවාසිකම් පනතත් ඉතාම වැදගත් කාරණයක් විදිහට අපිට සැලකන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ හෙන්රි රජු විසින් මුල් වතාවට පිළිගත්තා මිනිසුන් සඳහා මිනිසුන්ට අයිතිවාසිකමක් තිබෙන බව. මිනිසුන්ට අයිතිවාසිකම තිබෙන බව ජීවත් වීමට මිනිසුන්ට තමන් කැමති ආගමක් අදහන්න එවැනි කාරණා සඳහා අයිතියක් ඇති බව ඔහු විසින් පිළිගත්තේ. එහෙම අයිතිවාසිකම් පිළිබඳව පිළිඅරගෙන සකස් කරපු ලියවිල්ල ලෝකයේ මානව හිමිකම් පිළිබඳව අපිට වැදගත් කොට සලකන්න පුළුවන් විශාල අවස්ථාවක් කියලා අපිට මේ වෙලාවේදී කියන්න පුළුවන්. ඒ වගේම තමයි 1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය. ඇමරිකානු නිදහස් ප්‍රකාශනය තුලින් තමයි මුල් වතාවට ඇමරිකාව පුරාම පාලනය කරපු පාලන තන්ත්‍රය ප්‍රාන්ත 13කට බෙදලා ප්‍රාදේශීය වශයෙන් ප්‍රාන්ත 13කට බෙදලා ඊට මහජන නියෝජිතයන් පත් කරලා බලය බෙදලා පාලනය කරන්න උන් කැමැත්ත ප්‍රකාශ කරා. පාලකෙක් විසින් Taman සතු තිබුණු බලය තවත් නියෝජිතයන්ට බෙදලා දෙන්න පාවිච්චි කරපු අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේ ඇමරිකානු නිදහස් ප්‍රකාශනය බිහි වෙන්නේ ඇමරිකානු විප්ලවය හරහා. මේ විප්ලවය කියලා කියන්නේ මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිනවා. ඒ සටන් වදීමේදී මිනිසුන් මිය යනවා. මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනවා. ඒ වගේ මිනිසුන්ගේ අත්පා අහිමි වෙනවා. ඒ සියල්ල හමුවේ තමයි මේ වගේ අයිතිවාසිකම් දිනා ගන්නට මිනිසුන්ට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම 1789 ප්‍රංශ ප්‍රකාශනයත් මානව හිමිකම් ක්‍රියාවලිය පිළිබඳව යන ගමනේදී ඊටාම වැදගත් ලේඛනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ හේතුව තමයි මිනිස් ඉතිහාසය තුළ සියලුම මිනිසුන් පුරවැසියන් සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් තිබෙන බව සහ ඔවුන් සමානව ඉපදින බව මුල්වරට පිළිගත්තේ මේ ප්‍රංශ ප්‍රකාශනය මගින්. විශේෂයෙන්ම මිනිසුන් අතර විවිධ බෙදීම් හදලා තිබුණ වංශාධිපතියන්, ප්‍රදලයන්, ඒ වගේම කම්කරුවන් මේ වගේ විවිධ බෙදීම් තිබුණ ලෝකයක මුල් වතාවට මේ ප්‍රංශ ප්‍රකාශනය මගින් පිළිගත්තා සෑම කෙනෙක්ම එක හා සමාන උපදින බව. ඒ එක හා සමානව උපදිනකොට සියලු දෙනෙකුටම අයිතිවාසිකම් හිමි වෙන බව මේ ප්‍රංශ ප්‍රකාශනය තුලින් පිළිගත්තා. ඒක නිසා අපිට අතර මානව හිමිකම් ක්‍රියාවලිය පිළිබඳව කතා කරනකොට ඒ ඉතිහාසය පිළිබඳව පිළිස්සනකොට ඉතිහාසය තුල මේ ප්‍රංශ ප්‍රකාශනයට ලොකු තැනක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ප්‍රංශ ප්‍රකාශනය හැදින ප්‍රංශ විප්ලවය හරහා මිනිසුන් අතර ගොඩනගෙන අරගලයක් තුලින් එහෙම නැත්නම් ඔවුන් තුලින් ගොඩනැගෙන උද්ඝෝෂණයක් තුලින් ඔවුන්ගේ ජීවිත පූජා කිරීම තුලින් තමයි මේ ප්‍රංශ ප්‍රකාශනය බිහි වෙන්නේ. ඒකට අපිට ඉතිහාසයේ පිරික්සීමේදී පේනවා බොහෝ විට මිනිසුන් මේව දිනාගෙන තිබෙන්නේ අරගල සිදු කරලා ඒ වගේම ලේ දහදිය කඳුළු මැද්දෙන් තමයි මේ අයිතිවාසිකම් දිනාගෙන තියෙන කියන එක පිළිබඳව දුවේපුතේ ඔබ මතකේ තබා ගත යුතුයි. 1815 වියනා සම්මුතියත් අපිට මේ මානව හිමිකම් ක්‍රියාවලිය තුළ වැදගත් ලේඛනයක්. වියනා සම්මුතියෙන් තමයි ලෝකේ එවකට පිළියරන් තිබුණු ක්‍රියාවලියක් විදිහට අඛණ්ඩව පැවතීගෙන ගියපු මේ මිනිස් වෙළඳාම නැත්නම් වහල් වෙළඳාම අහෝසි කරන්නේ මේ වියනා සම්මුතිය හරහා. මිනිස්සෙකුට කළ හැකි උපරිම නිග්‍රහය මම හිතන්නේ ඔහුට සිදු වෙනවා මේ වහල් වෙළඳාම කියන කාරණේ හරහා. ඉතින් ඒක ලෝකයේ සියලු දෙනා පිළිගත්ත මිනිස්සෙකුට එවැනි කටයුත්තක් කිරීම නොකළ යුතු දෙයක් කියලා. එතකොට 1815 වෙනකම්ම ලෝකයේ වහල් වෙළඳාම තිබුණා. මිනිසුන් වහන්න මෙන් අලෙවි කරා. ඒ වගේ මිනිසුන්ගේ මියනතෙක් වැඩ ගත්තා. ඒ වගේම මේ මිනිසුන් මරණයතෙක් සටන් වලට යොදවලා ඒ මිනිසුන් මියන දිහා බලලා පාලකයන් සහ රදල පැලැන්ති ප්‍රභූ මිනිසුන් සතුටු වුණා.
එතකොට මේ ක්‍රියාවලිය වැරදි බවත් මිනිසුන්ට ජීවත් වීමේ අයිතියක් ඇති බවත් ඒ සියලු දෙනාගේම ජීවිත එක හා සමාන වටින බවත් පිළිගනිමින් ඒ ලෝකේ වෙනස් වෙච්ච මතවාදයේ ලෝකේ යහපත් පැත්තට ඇතිවෙච්ච වෙනස් වීම වලදී මේ 1815 වියානා සම්මුතිය වැදගත් කාර්යභාරයක් කරනවා. ඒ වියානා සම්මුතිය හරහා තමයි දුවේ පුතේ වහල් භාවයේ ලෝකේ අවශ්‍ය කරන්නේ. ඒ වගේම 1864 ජිනීව සම්මුතියත් මේ මානව හිමිකම් ක්‍රියාවලියේ තාම වැදගත් කොටසක්. අපි මේ කතා කරමින් ඉන්නේ ඇත්තටම මානව හිමිකම් ප්‍රඥාප්තිය බිහි වෙන්න කලින් මානව හිමිකම් ක්‍රියාවලිය පිළිබඳ අපිට දක්නට හම්බෙන විවිධ අවස්ථා. මේ ජිනීව සම්මුතිය තුලින් ඇති කරන්නේ සංග්‍රාමයකදී පවතින නීති. සංග්‍රාමයක් කියලා කිව්වේ යුද්ධයකදී. යුද්ධයකට නීති පවතිනවා. යුද්ධයක් ඇතිවන අවස්ථාවකදී වුණත් දෙපාර්ශ්වය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ ජිනීව සම්මුතියෙන් අදහස් දක්වලා තිබුණා. ඒ වගේම ජිනීව සම්මුතියෙන් යෝජනා කරලා තිබුණා මනුෂ්‍ය භාවය පවත්වා ගනිමින් එය කළ යුතු බවට. මොකද අපි කිව්වා 1864 මේ වගේ කාලෙ වෙනකොට ලෝකේ ආක්‍රමණ ඇවිල්ලා මිනිසුන් රටවල් ආක්‍රමණය කරනවා, යුද්ධ ඇති වෙනවා. ඒ යුද්ධ වාතාවරණය ඇතිවන ලෝකයේ ඇතුළේ නිරන්තරයෙන් මිනිසුන් මරණයටපත් වුණා. ගැහැණුන් මරණයටපත් වුණා. ළමයින් මරණයටපත් වුණා. එතකොට යුද්ධයට සම්බන්ධයක් නැති, දේශපාලනයට සම්බන්ධයක් නැති, කිසිදු වරදක් නොකරපු අහිංසක ගොවියන්, කම්කරුවන්, ඒ වගේම ආබාධිතයන් මේ සියලු දෙනා යුද්ධය නිසා මරණයටපත් වුණා. එතකොට එවැනි අවස්ථාවලදී මේ සංග්‍රාමයකදී භාවිත කළ හැකි නීති පද්ධතියක් මේ ජිනීව සම්මුතියෙන් හඳුන්වා දුන්නා. උදාහරණයක් විදිහට යම් යටත් කර ගැනීමක් කරනකොට යම් රටක පුද්ගලයෝ මරණයට පත් කරන්න පුළුවන් කොයි අවස්ථාවකදීද? බොහෝ විට යුද්ධයකදී මිනිසුන් මිය යනවා. හැබැයි සුදු කොඩියක් යම් කිසි කෙනෙක් අරගෙන ආවොත් ඔහු මරන්න බෑ කියන ප්‍රතිපත්තිය. ඒ වගේම තමයි පැරෂුට් එකකින් යම් සොල්දාදුවෙක් බැස්සොත් ඒ බැස්ස විගස වෙඩි තියන්න බෑ කියන එක. ඒ වගේම තමයි ආරෝග්‍ය ශාලාවලට පහර දෙන්න බෑ කියන කාරණේ. මේ වගේ කාරණා මේ ජිනීව සම්මුතිය හරහා යුද නීතින් බවට පත් කරලා යුද්ධයක් කරනකොට එවැනි කඩකිරීම නොකර මානුෂික භාවයෙන් පවත්වාගෙන යා යුතු කියන කාරණේ තමයි මේ 1964 ජිනීව සම්මුතියෙන් කතා කරේ. ඒකට සම්මුතිය දුවේ පුතේ ඔබ දැනගත යුතුයි මේ මානව හිමිකම් ක්‍රියාවලියේ එක්තරා සම්දිස්ථානයක් බව. 1917 රුසියානු විප්ලවය. මේ විප්ලවයත් මිනිස්සුන්ගේ මිනිස් ඉතිහාසයේ අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්ය කොටසක් කරපු අවස්ථාවක් විදිහට අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම රුසියාව තුළ රතු විප්ලවය කියලා මේක හඳුන්වනවා. වැඩ කරන කම්කරු ජනතාව පාලන බලය අතට අරගෙන තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු අවස්ථාවක්. ඒ යුද්ධයේදී විශේෂයෙන්ම විප්ලවයේදී විශාල ප්‍රමාණයක් මිය ගියා. ගොවියන් කම්කරුවන් විශාල ප්‍රමාණයක් මිය ගියා. ඒ මිය යාම තුලින් තමයි යෝන් ජයග්‍රහණය ලබන්නේ. එතකොට 1917 රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ පිළිගන්නවා කම්කරුවන් විසින් බලය අත්පත් කරගෙන රාජ්‍ය බලයක් පිහිටවපු පළවෙනි අවස්ථාව විදියට. ඉතින් ඒ නිසා මානව හිමිකම් ක්‍රියාවලිය ඇතුලේ වැඩ කරන ජනතාව, සාමාන්‍ය ජනතාව පාලන බලයට එකතු වීමේ, බලය ලබා ගැනීමේ මේ ගමනේ ඉතා වැදගත් සම්දිස්ථානයක් තමයි රුසියානු විප්ලවය. ඒ නිසා මානව හිමිකම් ක්‍රියාවලියේදී අපිට මේ කටයුත්ත අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තාම වැදගත් කාරණයක් විදිහට සැලකිය යුතුයි. 1919 දී ජාතීන්ගේ සංගමය බිහි වෙනවා. ඒ ජාතීන්ගේ සංගමය අතර බිහි වෙන්නේ පළවෙනි ලෝක යුද්ධය ඇතිවෙච්ච භයානක තත්ත්වයන් සහ අමානුෂික මනුෂ්‍ය ඝාතන නැවත සිදු නොවීම සඳහා ලෝකයේ බලවත් රාජ්‍යයන් එකතු වෙලා එවැනි දුර්දර්ශී කටයුතු නැවත ලෝකයේ තුල සිදු නොවීම සඳහා අවශ්‍ය කරන සම්මුතියක් හදාගෙන මේ ජාතීන්ගේ සංගමය බිහි වෙනවා. නමුත් 1945 වෙනකොට 1944 වගේ වෙනකොට නැවත ලෝක යුද්ධයකට මුහුණ දෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් තත්ත්වය ඇති වෙනවා. ජාතීන්ගේ සංවිධානයේ පිටුව ගැනීම ප්‍රබල සාධකයක් වෙන්නේ නැහැ ඒ කටයුත්තේදී. කෙසේ වෙතත් 1945 දී අද අපි කතා කරන ලෝකී පැවැත්ම උදෙසා විශාල කාර්යභාරයක් මෙහෙයක් කරන එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වෙනවා. අපිට මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න හම්බෙන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංගමය බිහිවීම නිසා. දෙවන ලෝක යුද්ධයේදී අපි කලින් කතා කරා හිට්ලර් ප්‍රමුඛ ජර්මනිය ඇති කරන ලද විශාල සමූහ මිනිස් ඝාතන, විශාල ප්‍රමාණයක් මිනිසුන් අමානුෂික ලෙස ඝාතනය කර එවැනි ඝාතන ලෝකයේ නැවත සිදු නොවීම පිළිබඳව ලෝකයේ බලවත් ජාතීන්ගේ අවධානය නැවත යොමු වුණා. ඒක නිසා ඕනි සියලු දෙනා එකතු වෙලා මේ විශාල සංවිධානය බිහි කරගත්තා ලෝකයේ සිටින සියලුම ජනතාවගේ මානව සුභ සිද්ධිය සඳහා. ඔවුන්ගේ ජීවත් වීමේ අයිති සුරක්ෂිත කිරීම සඳහා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා, දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මේ සියලු කාරණා පදනම් කරගෙන ලෝකයේ සෑම රටකට මේක හා සමාන අයිතිවාසිකම් හිමි වන පරිදි ක්‍රියාවලිය ගොඩනැගීම සඳහා මේ වැදගත් සංවිධානය බිහි වුණා. ඒක නිසා තමයි අද අපිට කතා කරන්න හම්බෙන්නේ මානව හිමිකම්
පිළිබඳව විශ්ව ප්‍රකාශන 1948 12 වෙනි මාසයේ 10 වෙනිදා මේ ලෝකෙට බිහි වෙනවා. මේ ලේඛනය තමයි මානව ඉතිහාසයේ තාම වැදගත්ම ලේඛනය. මිනිසත් භාවයේ රැකීම සඳහා මිනිසුන්ට ජීවත් වීමට ඇති අයිතිය, මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, මිනිසුන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය, මිනිසුන්ට තම මතයක් දැරීමට ඇති අයිතිය, මිනිසුන්ට කැමති ආගමක් ඇදීමට ඇති අයිතිය නීතියානුකූලව ස්ථාපිත කරන්නේ මේ ලේඛනය නිසා. ඒක නිසා මානව ඉතිහාසයේ අප ලැබූ විශාල ජයග්‍රහණයක් වෙන්නේ දුවේ පුතේ මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය බිහිවීම. ඒ නිසා ඒ ක්‍රියාවලියේදී අපිට මේ මානව හිමිකම් ලේඛනය ගොඩනැගෙන්න බලපාපු සාධක අමතක කරන්න බෑ. අපි ඉතිහාසයේ කතා කරපු විවිධ අවස්ථා මෙවැනි ලේඛනයක් බිහිවීම සඳහා මිනිසුන් විසින් කරන ලද විශාල කැපකිරීම වල ප්‍රතිඵලයක්. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්, ඔවුන්ගේ අත්පා අහිමි වෙලා, ඔවුන් අන්ධභාවයටපත් වෙලා, ඔවුන්ගේ දේපල විනාශ වෙලා, ඔවුන්ගේ උන්නිට දැන් අහිමි වෙලා මේ සියල්ල අහිමි කරගෙන තමයි මේ ජයග්‍රහණ ලෝකෙට අරන් දීලා. අපි යම්කිසි අයිතිය භුක්ති විඳිනවා නම් ඒ අයිතිවාසිකම භුක්ති විඳීම සඳහා අපට ලබා දීම සඳහා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් ලෝකයට අහිමි වෙලා තිබෙන බවත් දුවේ පුතේ මේ කාරණය ගැන ඉගෙන ගැනීමේදී ඔබ දැන ගැනීම වැදගත් වෙනවා. දැන් අපිට වැදගත් වෙනවා පුතේ මානව හිමිකම් ස්වභාවිකව ලෝකේ තිබුණ දෙයක්ද කියන එක දැනගන්න. මොකද අපි දැක්කා මානව හිමිකම් පිළිබඳව අධ්‍යයනය කරනකොට මේ මානව හිමිකම් සම්බන්ධ නිර්වචන තුළ තිබුණා යම්කිසි පුද්ගලයෙකුට උපතින් ලැබෙන අයිතිවාසිකමක් කියලා මේක. දැන් ලෝකයේ තිබෙන සියල්ල අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සියලුම දේවල් ස්වභාවික සහ මිනිසා විසින් ගොඩනගන ලද කියලා. එහෙන් බැලුවම ස්වභාවිකව අපිට දක්නට ලැබෙන ලෝකයේ ගහකොළ සතුන් මිනිසා සහ සාගර. අනිත් පැත්තේ මිනිසා විසින් ගොඩනගන ලද දේවල් විදිහට අපිට භාෂාව දක්වන්න පුළුවන්. භාෂාව කියන්නේ මිනිසුන් විසින් ගොඩනගන දෙයක්. භාෂාව ලෝකේ තිබුණ දෙයක් නෙමෙයි. විවිධ ශබ්ද ආශ්‍රයෙන් විවිධ ජාතීන් මේ භාෂාව හදාගෙන තිබෙනවා. කාලයත් එහෙම එකක්. කාලේ ලෝකේ තිබුණ දෙයක් නෙමෙයි. කාලය දේ දවල් රැ 1 2 3 4 කියලා මිනිසුන් විසින් තමයි නිර්මාණය කරගෙන තිබෙන්නේ. මේ දහවල මේ සතිය මේ මාසයේ මේ අවුරුද්ද මේ විදිහට කාලේ බෙදලා හදාගෙන තිබෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මත. ඒක සංස්කෘතියත් එහෙම එකක්. සංස්කෘතිය කියලා කිව්වේ දුවේ පුතේ යම්කිසි කෙනෙක් යම්කිසි ජන කණ්ඩායමක් යම්කිසි රටක් ජීවත් වීමේ පිළිවෙල, ජීවත් වීමේ ක්‍රමය, ඕන් ජීවත් වීමේ විලාසිතාව තමයි සංස්කෘතිය කියලා කිව්වේ. ඒතකොට සංස්කෘතියත් මිනිසා ජීවත් වීම නිසා ගොඩනගන ක්‍රියාවලියක්. ඒකත් එක මිනිසා විසින් ගොඩනගන දෙයක් වෙනවා. අනිත් පැත්තට නීතිය ප්‍රතිපාදන සැකසෙන්නේ පුද්ගලයන්ගේ යම් යම් වැරදි ක්‍රියා පාලනය කිරීම සඳහා. පුද්ගලයන්ගේ යම් යම් ක්‍රියා පාලනය කිරීම සඳහා නීතිය එනවනම් ඒ නීතිය ගොඩනගන්නේ මිනිසුන් විසින් කියන කාරණේ බව අපි මෙහිදී මතක තබා ගත යුතුයි. ඒකට අපි කතා කරන වැදගත්ම කාරණේ තමයි මානව හිමිකම්. එහෙනම් මානව හිමිකම් කියන එකත් ලෝකේ ස්වභාවිකව අර ගහකුල තිබුණා වගේ, සතුන් හිටියා වගේ, මිනිසා හිටියා වගේ, සාගර තිබුණා වගේ ස්වභාවික නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි, මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක්. අපි දැක්ක ඉතිහාසයේ සිදුවෙච්ච මහා සිදුවීම් සම්භාරයක් තුලින් තමයි මානව හිමිකම් බිහි වෙන්නේ. එමෙන්න මානව හිමිකම් බිහි වුණාම ඒ මානව හිමිකම් කෙනෙකුට උපතින් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ මේ මානව හිමිකම් සහිත ලෝකයක මිනිසා ජීවත් වුණොත් පමණයි. ඒ කියන්නේ අද අපිට මානව හිමිකම් ලැබෙනවා උපතින් අපි මානව හිමිකම් සහිත ලෝකයක ජීවත් වෙන නිසා. නමුත් අපි ඉතිහාසයේ කතා කරපු අවස්ථාවන්හිදී ජීවත් වෙච්ච මිනිස්සුන්ට මානව හිමිකම් තිබුණාද? දුවේ පුතේ උන්ට මානව හිමිකම් තිබුණේ නැහැ. මොකද ඒවකට ලෝකයේ මානව හිමිකම් පිළිබඳව කතා බහක් හෝ ක්‍රියාවලියක් හෝ නීතියක් හෝ තිබුණේ නැහැ. ඒ නිසා මානව හිමිකම් සහිත ලෝකයක අපි ජීවත් වෙන නිසා අප ඒ භුක්ති විඳින බවත් ඔබ ඔබේ දැනුම තුළ වඩා හොඳින් අවධාරණය කරගත යුතුයි. එතකොට මේ මානව හිමිකමක් කියලා කියන්නේ පුතේ අයිතිවාසිකම. අයිතිවාසිකම් වර්ග ගොඩක් තිබෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අයිතිවාසිකම් ලොකු ගෝලයක් නම් ඒ ගෝලය ඇතුලේ තියෙන අනිත්‍යව තමයි මේ මානව අයිතිවාසිකම සහ මූලික අයිතිවාසිකම් කියලා කියන්නේ. අයිතිවාසිකම් මොනවද? මිනිස් අයිතිවාසිකම් තියෙනවා, සතුන්ගේ අයිතිවාසිකම් තියෙනවා, පරිසරයට අයිතිවාසිකම් තියෙනවා, රැකීම සඳහා සාගරයට අයිතිවාසිකම් තියෙනවා. ඒකට මේ සියල්ල අයිතිවාසිකම් විදිහට මහ විශාල දැනුම් සම්භාරයක් ඇතුළේ තියෙන දෙයක්. ඒකට ඒකෙන් එක්තරා කොටසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් ප්‍රඥාප්තියට ඇතුල් කරා. ඒ ඇතුල් කරපු එක අපි හඳුන්වනවා මානව අයිතිවාසිකම් කියලා. මේක ඔබට පැහැදිලි වෙයි. අයිතිවාසිකම් මහා විශාල ගොන්නකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිනිසුන්ගේ ජීවත් වීම සාධාරණීය පවත්වාගෙන යාම සඳහා මානව අයිතිවාසිකම් කියලා කොටසක් ලේඛනයකට ඇතුළත් කරනවා. එන්නේ ලේඛනයේ තියෙන කොටස්. මූලික අයිතිවාසිකම් විදිහට බෙදෙන්නේ ඒ ලේඛනයේ තිබෙන කොටස් රාජ්‍යන් වල රාජ්‍ය නායකයන් විසින් තමන්ගේ රටේ නීතියට ඇතුල් කරනවා. ඒ නීතියට ඇතුල් කරන ඒවා තමයි දුවේ පුතේ මූලික මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ. එහෙනම් ඔබට පැහැදිලි මානව අයිතිවාසිකම් සහ මූලික මිනිස් අයිතිවාසිකම් අතර වෙනසක් තියෙනවා. මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මිනිස්සුෙකුට අයිති අයිතිවාසිකම් කියලා මානව හිමිකම් ප්‍රඥාප්තිය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්ණගලා තියෙන, ගොඩනගලා තියෙන, නියමිත කරලා තිබෙන දේවල්. ඒතකොට ඒවා
එක් රාජ්‍ය නායකයන් විසින් තමන්ගේ රාජ්‍ය තුළ තිබෙන නීතියට ඇතුළත් කරලා ඒ නීතිමය ප්‍රතිපාදන හදලා තියෙනවා නම් ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් වෙනවා. එතකොට මූලික මිනිස් අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම මානව හිමිකම් වලට අයිති වෙනවා. ඒ මානව හිමිකම අයිතිවාසිකමක් වෙනවා. එතකොට මානව අයිතිවාසිකම් සියල්ල මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්නේ නැහැ. අපිට පැහැදිලි නම් මානව අයිතිවාසිකම් සියල්ල මූලික අයිතිවාසිකම් වෙන්නේ නැහැ. හේතුව තමයි මානව අයිතිවාසිකම් සියල්ලම රාජ්‍ය නායකයෝ විසින් තමන්ගේ රාජ්‍යයන් තුළ තමන්ගේ නීති ඇතුළත් කරලා නැහැ. ඒ නිසා අපිට ඒවා සියල්ල ගන්න බෑ මූලික මිනිස් අයිතිවාසිකම් විදිහට. දැන් මානව අයිතිවාසිකම් පිළිබඳව අපි කතා කරනකොට ඒක වැදගත් කරුණු දෙකයි තියෙන්නේ. වැදගත් කරුණු දෙකයි. ඒ දෙක තමයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අනික ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම්. මේ පිළිබඳව ඔබේ පෙළ පොතේ තාම පැහැදිලි විස්තරයකුත් තිබෙනවා. ඒ බලා ගැනීමත් මේ වෙලාවේ හරි වැදගත්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ගොඩට වැටෙන්නේ මොනවද? ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් කියන්නේ මොනවද? බොහෝ අවස්ථාවන්වලදී විභාගෙදී මේ බෙදීම පිළිබඳව කරුණු විමසලා තියෙන නිසා මානව අයිතිවාසිකම් බෙදෙන කොටස් දෙක පිළිබඳව ඔබ දල අවබෝධයක් තබා ගන්න. ඊළඟට ඊටම වැදගත්ම කොටසක් විදිහට අපිට දක්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විදේශීය විධිවිධාන. දැන් ලංකාවේ මානව හිමිකම් ක්‍රියාවලිය පිළිබඳව වැදගත් වෙන්නේ දුවේ පුතේ මානව හිමිකම් ලේඛනය පිළිබඳව අපි කොතරම් දුරට අපේ රටක් විදිහට අපි පිළිගන්න තියෙනවද කියන කාරණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවැනි ලේඛනයක් ඉදිරිපත් කරාට ඕනෑම රටක රාජ්‍ය නායකයෙක් විසින් ඒක පිළිගත්තේ නැත්නම් තමන්ගේ නීතියට ගෙනාවේ නැත්නම් ඒක ඒ රටේ පුරවැසියාට මානව අයිතිවාසිකමක් විදිහට ලැබෙන්නේ නැහැ. ලේඛනයක් විදිහට තියෙයි මානව හිමිකම් කවුන්සිලේ හැබැයි රටේ නීතියක ඇතුළත් නොවන නිසා. ඒ නිසා අර මානව හිමිකම් ලේඛනයේ මොන කොටස්ද ලංකාවේ මානව අයිතිවාසිකම් විදිහට මූලික මිනිස් අයිතිවාසිකම් විදිහට අපි පිළිගන්න තියෙන කාරණේ කියන එකත් ඔබ මෙහිදී දැනගත යුතුයි. එතකොට මේ ආයතනයේ පිටවන 1945 කියලා අපි කිව්වා. ඒතකොට ලංකාවේ මේක සමාජිකත්වයේ ගන්න 1955. අවුරුදු 10කට පස්සේ තමයි අපි මේ සමාජිකත්වයේ ගන්නේ. අපිත් මේ ලේඛනී පිළිගන්නවා. අපිත් මේ ලේඛනයේ කටයුතු කරන්න කැමති. අපිත් අපේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් කඩ වුණොත් මානව හිමිකම් ආරක්ෂා කරගන්න එයාට අවස්ථාවක් දෙනවා කියලා සමාජිකත්වයේ ගන්න 1955 දී. ඒ වගේම තමයි එහි එක ලේඛනයක් තිබෙනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය. මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය 1966 දී තමයි හඳුන්වා දෙන්නේ. මේකට ලංකාව අත්සන් කරන 1980 දී. දැන් 1966 දී මේක හඳුන්වා දුන්නට මේකට ලංකාවේ රාජ්‍ය නායකයා කවුරු හිටපු කෙනා ඒ කාලේට අත්සන් කරේ නැහැ. ඒක අත්සන් කරේ 1980 දී. 1980 දී අත්සන් කරේ නැත්නම් අපිට අයිතිවාසිකම් හම්බෙන්නේ නැහැ. ඒක දුවිට දැනගන්නේ ලේඛනයේ තිබුණ පළියට අපේ රටවල ඒව අපේ නීති තුල අපේ රාජ්‍ය නායකයන් පිළිගන්න අත්සන් කරලා ඒව ක්‍රියාත්මක කරේ නැත්නම් අපිට අදටත් මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න බෑ. හැබැයි වාසනාවකට අපේ රාජ්‍ය නායකයන් මේවා මේ රටේ නීති රැකුලත් කරලා තියෙනවා. දැන් ඒ වගේ මේ ප්‍රොටෝකෝලය කියන වචන සම්බන්ධ වෙනකොට ඒකත් ඔබ දැනගත යුතුයි. ප්‍රොටෝකෝලය කියලා කියන්නේ මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යම් කිසි අවස්ථාවකදී කඩ වුණොත් ඒ කඩවන කෙනාට ලංකාව ඇතුළේදී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් සාධාරණ කිෂ්ඨ කරගන්නවා වගේම ඔහුට ඇයට පුළුවන් මේ ප්‍රොටෝකෝලය කියන කොටසට අත්සන් කරලා තියෙනවා නම් අන්තර්ජාතික වශයෙන් සහනයක් ලබා ගන්න. අන්තර්ජාතික වශයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර තිබෙන මානව හිමිකම් කවුන්සිලේ ඒ කවුන්සිලයට පුළුවන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තමන්ට සාධාරණයක් නොවුණු බවට. එතකොට මේ ප්‍රොටෝකෝලය ලංකාව අත්සන් කරලා තිබෙනවා. ඒක මේ අපි සඳහන් කරලා තිබෙනවා. යම් කිසි ආකාරයක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කඩ වුණොත් ඒ කඩවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන කාරණය. ඒක අපිට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටදැකීමේ සම්මුතිය කියන එක මේක 1979 තම වුන් හඳුන්වා දෙන්නේ. 1981 දී ලංකාව මේක රැස්සම් කරනවා. ඊළඟට ළමයි අයිතිවාසිකම් ප්‍රඥාප්තිය CRC කියන එක 1989 දී මේ ලේඛනය හඳුන්වා දෙනවා. 1991 දී ලංකාව මේ ලේඛනයට අත්සන් තියලා ලංකාවේ මානව හිමිකම් ප්‍රඥප්ති කොටසක් විදිහට ළමා අයිතිවාසිකම් පිළිගන්නවා. පිළි අරගෙන ඒ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන මේ යොදවනවා. ඒක නිසා අපිට තමයි පැහැදිලි වෙනවා විශේෂයෙන්ම මේ මානව හිමිකම් ක්‍රියාවලිය පිළිබඳව ලංකාව තා හොඳින් කටයුතු කරලා තිබෙන ආකාරය. නමුත් බොහෝ රටවල් තාමත් මේ ලේඛන අත්සන් කරලා නැහැ ඇත්තටම. මේ ලේඛන පිළි අරගන්නේ නැහැ. ඒ පිළිගත්තේ නැහැ කියලා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට තමන්ගේ මානව අයිතිවාසිකම කඩුණු වෙලාවක ඒ සම්බන්ධයෙන් සාධාරණ කිෂ්ඨ කරගන්න ක්‍රමයක් නැහැ කියන කාරණේ. මේ මානව හිමිකම් ප්‍රඥාප්තිය ඇතුළත ළමා අයිතිවාසිකම් කොටස තමයි වැදගත්. ඔබේ පෙළපොතේ පිළිබඳ විශාල විස්තරයක් සඳහන් වෙනවා. එනිසා මේ කාරණා පිළිබඳව ඔබින් එකින් එක හඳුනා ගැනීම වැදගත්. මම මේ සඳහන් කරේ නැහැ මේ තිබෙන කාරණා සියල්ල. නමුත් ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය ලංකාවේ
වගේම ලෝකේ බොහෝ රටවල් අත්සන් කරලා තිබෙනවා ළමයන් සම්බන්ධ අයිතිවාසිකම් රැකී යුතුයි කියලා. ඒ තිබෙන කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් පෙළපොත අධ්‍යයනය කිරීම තුළ ලබා ගැනීම වැදගත් කියලා මම හිතන්නේ. ඒ වගේම ක්‍රූර වද හිංසා හෝ පහත් කොට නොසැලකීමේ සම්මුතිය 1985 දී තමයි මේ ලේඛනය හඳුන්වලා දෙන්නේ ජාතික සංවිධානයේ මානව හිමිකම් ප්‍රඥප්තිය තුලේ. මේක ලංකාව අත්සන් කරන 1994 දී. ඒතකොට ක්‍රූර වද හිංසා වලට යම් කිසි කෙනෙක් ලක් වුණොත් ඒ ලක් වෙන කෙනාට තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණ වෙනු නීති අනුකූල සහනයක් ලබා ගන්න පුළුවන්. එවැනි කටයුතු වලින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. මොකද ඉතිහාසය අපි දැක්කා යුදවලදී කිසිදු වරදක් නොකර කිසිදු සම්බන්ධයක් නැතිව තමන් වරදකාරයෙක් නොවි තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන මිනිස්සුන්ට. ඒතකොට එවැනි කටයුතු ඉදිරියට වෙන්න බෑ. මොකද මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය, නිදහසේ කටයුතු කිරීමේ අයිතිය මානව හිමිකම් ප්‍රඥාත්වයක් කරහා ස්ථාපිත කරලා තියෙනකොට එවැනි මිනිසුන්ට අසාධාරණ විදිහට වද හිංසා කරන්න බෑ කියන කාරණේ තමයි මේදී කියන්නේ. බලය යොදා බුද්ධ නිර්මාණ කිරීමේ ලේඛනය සම්මුතිය එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් ප්‍රඥාප්තිය ඇතුළත් කරනවා. ඒක 2006 දී ඇත්තටම ලංකාව මේක අත්සන් කරනවා. ක්‍රූර වද හිංසා වූ පහත් කොට නොසැලකීමේ වෛකල්පික ප්‍රොටෝකෝලෙත් අත්සන් කරලා තිබුණේ 2017 දී අපි කියව වෛකල්පික ප්‍රොටෝකෝලය කියලා කියන්නේ මෙවැනි කටයුත්තක් සිද්ධ වුණාට පස්සේ ඒ කටයුත්තට විරුද්ධව ලංකාවේ ඇතුළේ සාධාරණයක් ඉෂ්ට නොවන අවස්ථාවලදී පුළුවන් ස්විට්සර්ලන්තයේ ජිනීවා වල තිබෙන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරලා අන්තර්ජාතික නීති ක්‍රියාත්මක කරගන්න. ඒතකොට මෙවැනි ලේඛන අත්සන් කිරීමෙන් දුවේපතේ පැහැදිලි වෙන්නේ ඉතා හොඳට තමන්ගේ පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය නායකයන් කටයුතු කර තිබෙන ආකාරය. ඒත් මානව හිමිකම් යම් රටක ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් එම රටේ මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිතයි. සාමාන්‍යයෙන් කියන්නේ ඕනෑම රටක ගැහැණුන්ට සහ ළමයින්ට සලකන ආකාරය අනුව ඒ රටේ ශිෂ්ටත්වයම ඉන්න පුළුවන් කියලා. ඒක නිසා අපි හැම වෙලාවෙදීම මිනිසත් භාවයට තිබෙන අවස්ථාව සලකලා මිනිසුන්ගේ තිබෙන මානසික භාවය ඉස්මතු කරගන්න, ඔවුන්ට ජීවත් වීම සඳහා තිබෙන අයිතිය රකින්න සෑම ආණ්ඩුවක්ම සෑම විටම කටයුතු කරනවා. ඒ කටයුතු කරන අවස්ථාවවලදී යම් විදිහක නොසලකිල්ලක් සිද්ධ වුණොත් යම්කිසි කෙනෙකුට පුළුවන් මේ නීතින් සම්මත කරලා තිබෙන නිසා නීති අනුකූල යම් ප්‍රතිපාදනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ආබාධ පුද්ගල අයිතිවාසිකම් සම්මුතිය 2006 හඳුන්වා දෙනවා. ලංකාව 2016 දී අත්සන් කරනවා. විශේෂයෙන්ම ලෝකේ සෑම රටකම ඉන්න විශේෂ අවශ්‍යතාවයන් හිමි උපතින් යම් තත්ත්වයන්ට මුහුණ දෙන්න පුද්ගලයන් ඉන්නවා. ඒ පුද්ගලයන්ට සාමාන්‍ය මිනිස්සු තම කටයුතු කිරීමේදී බරපතල ගැටලු ඇති වෙනවා. ඔවුන්ට රැකියාව කිරීම සම්බන්ධයෙන් අනිකුත් සමාජ කටයුතු එක දිගට කරගෙන යාම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඉතින් මේ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ මානව හිමිකම් කවුන්සිලේ තිබෙන අවධානය යොමු වී තිබී ඇති ආකාරය තමයි පෙනී යන්නේ. ඒ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න, ඔවුන්ට අධ්‍යාපනයක් ලබන්න, ඔවුන්ට ජීවත් වීම සඳහා වේතනයක් ලබා දෙන්න, ඒ සියල්ල වෙනුවෙන් ඔවුන් පුනරුත්ථාපනය කරන මේ සියල්ල වෙනුවෙන් රාජ්‍යයන් කටයුතු කළ යුතුයි. එවැනි කටයුතු ඒ ආකාරයෙන් කටයුතු කරන්න කැමති බව තමයි මේ ලේඛන 2016 අත්සන් කිරීමෙන් ලංකාව අත්පත් කරගෙන තිබෙන අවස්ථාව. ඒ තමයි මානව හිමිකම් පිළිබඳව විදේශී වශයෙන් තිබෙන තත්ත්වේ. ඒ කිවිසුම් වලට අත්සන් කරේ නැත්නම් දුවේ පුතේ කිසිම දවසක අපේ ලංකාව තුළදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ලේඛන අත්සන් නොකළා නම් අපේ රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ සමුළුවට යන අවස්ථාවන්හිදී ඒ ලේඛන සම්මුතින් වල එකඟතාවය පළ කරලා අත්සන් නොකරුවා නම් අපිට කවදාවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ හෝ අපේ රට ඇතුලේ අපිට මානව හිමිකම් කතා කරන්න වෙන්නේ නැහැ. අද මේ අවස්ථාව ලැබිලා තියෙන මේ ලේඛන වලට අපි අත්සන් කරලා අපි එකඟතාවය පළ කරලා තිබෙන නිසා මොනවද මේ මානව හිමිකම් පිළිබඳව දේශීය විධිවිධාන 1972 අපේ ලංකාවේ පළවෙනි ව්‍යවස්ථාව ඒකේ 18 වෙනි වගන්තියේ අයිතිවාසිකම් පිළිබඳව ගන්තියක් ඇතුළත් කරනවා. ඒක බොහොම සාධනීය තත්වයක් 1972 වගේ කාලයක. නමුත් ඒක 1978 මේ ව්‍යවස්ථාව වෙනස් වෙනකොට අපිට මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නැති වෙනවා. 1978 යන ව්‍යවස්ථාව අපි අද පාවිච්චි කරන ව්‍යවස්ථාව ඒකේ 3 වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගන්තියක් ඇතුළත් කරලා තිබෙනවා. එහි 10 සිට 14 දක්වා විශේෂයෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ රටේ නීති පද්ධතියට මේක ඇතුළත් කරලා තියෙනවා. මේක ඉතාම වැදගත් දුවේ පුතේ. අපිට මේ අයිතිවාසිකම් කඩ වුණොත් ඒ කඩවීම වෙනුවෙන් කටයුතු කරන්නත්, ඒ වෙනුවෙන් හඬ නගන්නත්, අරගල කරන්නත්, අපේ අයිතිවාසිකම් ඉල්ලා අපිට උද්ඝෝෂණ කරන්නත්, ඒවා ඉල්ලා ඒ වෙනුවෙන් සටන් කරන්නත් අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම නිසා.
මේකේ මම කෙටියෙන් කිව්වොත් 10 වෙනි වගන්තිය කියන්නේ සිතීමේ නිදහස. ඒ වගේම තමයි 11 වෙනි වගන්තියේ සඳහන් වෙනවා වදහිංසස ක්‍රූර අමානුෂික දඬුවම් වලට ලක් නොවීමට ඇති අයිතිය. 12 දී නීති සර්ව සාධාරණ විශ්තු විය යුතුයි කියන කාරණේ. 13 අත්අනුමතික සිරබාරයට ගැනීමෙන් වැළැක්වීමට තිබෙන අයිතිය. ඒ වගේම 14 දී ලිවීමේ අයිතිය, කියවීමේ අයිතිය, කැමැති රැකියාවක් කිරීමේ අයිතිය, ලංකාව තුළ ඕනෑම තැනක එහාම යාමේ අයිතිය, ඒ වගේම වෘත්තීය සමිතිය පිහිටුවා ගැනීමේ අයිතිය, කැමැති තැනක ජීවත් වීමේ අයිතිය ස්ථාපිත කරලා තියෙනවා. එතකොට කෙනෙකුට තමන්ගේ වර්ගය, ජාතිය, ආගම, කුලය, පාට, ඒ වගේම තමන්ගේ අධ්‍යාපන මට්ටම මේවා මත කෙනෙකු වර්ග කරලා ඒ අයට වෙනස්ව සලකන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුටම එක හා සමානව මේ අයිතිවාසිකම් භුක්ති විඳීම වැදගත් වෙනවා. අපි දැක්ක මුල් යුගයේදී ලෝකයේ තිබුණු ගැටුම් සහිත ලෝකයක මිනිස්සු මුහුණ දුන්නු අවාසනාවන්ත තත්ත්වයක්. ඒවා පිළිබඳ අපි අවබෝධයෙන් අද මෙතෙන් ඇවිල්ලා කතා කරනකොට මෙතන අපිට තේරෙනවා අද දවසේ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න, ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න මේ නීති පද්ධතිය තුළ ගොඩනගෙන මානව හිමිකම් පිළිබඳව ක්‍රියාවලිය මොනතරම් වැදගත්ද කියන කාරණේ. මානව හිමිකම් අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ විභාගීය සමත් වීම සඳහා පමණක් නෙමෙයි, තමන්ගේ ජීවිතය ඇතුලේ තමන් හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදා ගන්නත් මේක වැදගත් වෙනවා. අපි මානව හිමිකම් අපේ ලෝකෙට ආවේ ඇයි? අපිට මානව හිමිකම් ලෝකයේ නිර්මාණය වුණාට පස්සේ අද දක්වා මානව හිමිකම් ලබා ගැනීම ජයග්‍රහණ මොනවද කියලා ඔබට මේ කාරණා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි. මානව හිමිකම් කමිෂන් සභාව පිහිටවීම ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඉතාම වැදගත්ම කාර්යභාර තමයි කමිෂන් සභාව පිහිටවීම. මේ කමිෂන් සභාව මගින් තමයි පුළුවන් වෙන්නේ මානව හිමිකම් කඩ වුණොත් යම් අවස්ථාවක මේ මානව හිමිකම් කඩවෙච්ච කෙනාට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා ක්‍රියාවලිය කරගෙන යන්න. උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක්ගේ මානව හිමිකම් කඩ වුණොත් ඒ කඩ වුණ කෙනා මානව හිමිකම් කමිෂන් සභාවට පැමිණිල්ලක් කළ යුතුයි. ඒ පැමිණිලි විභාගය කිරීමෙන් අනතුරුව සාධාරණ ඉෂ්ට කිරීම මේ කමිෂන් සභාව විසින් සිදු කරනවා. එතකොට ඒක තමයි නීති අනුකූල ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේ තමයි ඔම්බුඩ්ස්මන් තනතුර පිහිටුවීමේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන තිබෙන ඉතා වැදගත් විධිවිධාන තමයි මේ කියන්නේ. ඔම්බුඩ්ස්මන් කියලා කිව්වේ දුක් ගන්නාරාල කියලා අපි කියනවා. කෙනෙකුගේ ගැටලු පිළිබඳව තම මුහුණ දෙන තත්ත්වය පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න මේ තනතුරට දන්වන්න පුළුවන්. එතකොට එතුමාට වගකීමක් තිබෙනවා මේ පිළිබඳව සොයා බලලා අදාළ ආයතන දැනුවත් කළ නීති සාධාරණ කරන්න. ඕනම කෙනෙකුට ඔම්බුඩ්ස්මන් වරයාට ලිඛිතව ඍජුවම ලියන්න පුළුවන් අවස්ථාව සකස් කරලා තියෙනවා. කම්කරු අයිතිවාසිකම් පනත නීතිගත කිරීම මේක ඉතාම වැදගත් දෙයක්. ලෝකයේ බොහෝ අරගල නිර්මාණය වුණ අපි අර කලින් කිව්වා ප්‍රංශ අයිතිවාසිකම් සම්බන්ධ ගොඩනැගිච්ච ප්‍රංශ විප්ලවය, ඇමරිකානු විප්ලවය, ඊට පස්සේ රුසියානු විප්ලවය, මේ සියල්ලත් එක ගත්තාම මිනිසුන්ගේ නැගී සිටීම නිසා තමයි, කම්කරුවන්ගේ නැගී සිටීම නිසා තමයි බොහෝ අරගල ජයග්‍රහණය කරලා තියෙන්නේ. වැඩ කරන මිනිස්සු තමයි ලෝකෙ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ අයගේ අයිතිවාසිකම් තමයි කඩ වෙන්නේ. Tamanට පැය 8ක් වැඩ කරන්න, Tamanට වැඩ කරන කාලය තුළ පොඩි වෙලාවක් විවේක ගන්න, ඒ විවේක ගන්න කාලය වගේම Tamanට කෑම ගැනීමට වෙලාවක් ගන්න, ඒ වගේම වැඩ කරන වෙලාව නිශ්චිත කාලයක් වෙන්න, ඒ වගේම තමයි Tamanට යම් අසාධාරණයක් වුණොත් Tamanට නිසි වැටුපක් ලබා ගන්න ක්‍රමයක් හදන්න. මේ සියල්ල නිර්මාණය කරලා තියෙන මේ කම්කරු අයිතිවාසිකම් පනත හරහා ලෝකේ බොහෝ කම්කරු නැගී සිටීම් සිද්ධ වුණේ ඉස්සර බොහෝ ඉතිහාසයේදී අසීමිතව වුණේ වැඩගත නිසා. සමහරට පැය 12ක් පැය 18ක් වැඩ කරනවා. ඒකට සමහර නිශ්චිත වැටුපක් හම්බුනේ නැහැ. සමහරට කෑම වේලාවක් හම්බුනේ නැහැ. ඕන් දිගින් දිගට වැඩ කරා. ඒ වැඩ කරලා සමහර අය වැඩ නිසාම මිය ගියා. ලෝකයේ එවැනි තත්ත්වයක් තිබුණ තැනකදී තමයි මේ මානව අයිතිවාසිකම් ගොඩනැගුණාට පස්සේ කම්කරු අයිතිවාසිකම් වැඩ කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනතක් ලෝකෙ ගොඩනැගුණේ. එතකොට ඒක ලංකාවේ පනතක් විදිහට නීතිගත කරලා මේ වැඩ කරන සියලු ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ට අර්ථ සාර්ථකම් හම්බෙන්න, ඔවුන්ට නිසි වැටුපක් හම්බෙන්න, ඕන් යම් අනතුරකට පත් වුණොත් ඒකට යම් වන්දි මුදලක් හම්බෙන්න, මේ සියල්ල නීතිගත කරලා තිබෙනවා. කම්කරුවෙකුට යම් අසාධාරණයක් වුණත් අසාධාරණයක් උදෙසා නීති අනුකූල කටයුතු කරන්න. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව. මේක ඉතාම වැදගත්. එතකොට මානව හිමිකම් කමිෂන් සභාවට අපි යම් පැමිණිල්ලක් කරොත් ඒ පැමිණිල්ල කරලා මානව හිමිකම් කමිෂන් සභාවෙන් අපිට තීන්දුවක් දෙනවා මේ පුද්ගලයාට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. හැබැයි මානව හිමිකම් කමිෂන් සභාවට බලයක් නැහැ කාටවත් දඬුවම් කරන්න. එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන් මානව හිමිකම් කමිෂන් සභාවෙන් දෙන තීන්දුව පිළිගන්නත් පුළුවන්, පිළිගන්න නැති වෙන්නත් පුළුවන්. ඒක ක්‍රියාත්මක නොකර ඉන්නත් පුළුවන්. ඒකට පුළුවන් නිර්දේශ ලබා දෙන්න පමණයි. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාව දීලා තියෙනවා යම්කිසි කෙනෙක්
ගේ මානව අයිතිවාසිකම් කඩවෙලා තිබුණා. ඒ කඩවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කරලා තිබ්බොත් නීති අනුකූලව අපි දන්න ලංකාවේ තිබෙන ඉහළම අධිකරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් නියෝග කරන්න ඔහුට සාධාරණීකරන්න කියලා. එවැනි අවස්ථාවක ඒ කටයුත්ත නොකර හිටියොත් අදාළ කෙනාට විරුද්ධව නීති අනුකූල කටයුතු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා. එතකොට අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලට පැමිණිලි කිරීමේ හැකියාව අපි කලින් කතා කරා ප්‍රොටෝකෝලය කියලා වචනයක් ගැන. ලංකාව සම්මුති කීපයකටම ප්‍රොටෝකෝලය අත්සන් කරලා තියෙනවා. දැන් ඔබ දැනගත යුතු තවත් කාරණයක් තමයි මරණ දඬුවම සම්බන්ධයෙන් තිබෙන ප්‍රොටෝකෝලයට ලංකාව අත්සන් කරලා නැහැ. ඒ වගේම තමයි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සම්මුතිය අත්සන් කරලත් නැහැ. ඒක නිසා තමයි ලංකාවට තාමත් පුළුවන් කැමති නම් මරණ දඬුවම දෙන්නත් පුළුවන්, මරණ දඬුවම අවශ්‍ය කරන්නත් පුළුවන්. ඒ නිසා මේ නීතිය තුළට අපි අනුගත වුණේ නැත්නම් අපිට ලංකාව ඇතුලේ වෙන බලපෑමක් නැහැ. හැබැයි අපි අන්තර්ජාතික වශයෙන් තිබෙන සම්මුතිය අත්සන් කරලා අපේ නීතිය ඇතුළට මේව ගෙනාවේ නැත්නම් අපිට අන්තර්ජාතික වශයෙන් දුවේ පුතේ නිතරම කියනවා ඕගොල්ලෝ මේව අත්සන් කරලා තියෙන නිසා මේව ක්‍රියාත්මක කරන්න. තමන්ගේ රටේ මිනිස්සුන්ට මේව දෙන්න කියන කතාව කියනවා. දැන් මෙතන මේ කියන්නේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන්න පුළුවන් අර ප්‍රොටෝකෝලය අත්සන් කරලා තිබුණා නම් ප්‍රොටෝකෝලය අත්සන් කරපු කීපයක් අපි කලින් කතා කරා. ඒ කියන්නේ ලංකාවේ ඇතුළේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔම්බුඩ්ස්මන්වරයාට ලියලා මානව හිමිකම් කමිෂන් භාවට ලියලා මේ සියල්ල හරහා නිසි සාධාරණ කිෂ්ඨ නොවුනොත් එවැනි කෙනෙකුට පුළුවන් ජිනීවාහි වර්ෂයකට වරක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් දාලා අන්තර්ජාතික අධිකරණය හරහා තමන්ට සාධාරණය ඇති කරගන්න. නිසා මේක මිනිස්සුන්ගෙන් ලැබු විශාල ජයග්‍රහණයක්. මිනිස්සුන් ලැබු විශාල ජයග්‍රහණයක් තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා ලෝකයේ තුල මානව හිතවාදී ක්‍රමවේදයක් නිර්මාණය කරගන්නට හැකියවීම. මානව හිමිකම් කඩවන්නේ කෙසේද කියන එකත් අපි දැනගත යුතු වැදගත්ම කොටසක්. දැන් අපි බොහෝ දුරට දන්නේ නැහැ අපි මානව හිමිකම් කඩවෙන්නේ කොහොමද කියලා. සමහර අය හිතනවා මානව හිමිකම් ඕන පුද්ගලයෙක් අතින් කඩ වුණාම අපිට උසාවිය යන්න පුළුවන් කියලා. ඒක එහෙමද? විධායක හෝ පරිපාලන ක්‍රියාවක් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වී තිබීම හෝ කඩවීමට ආසන්න අවස්ථාවකදී තමයි අපිට මානව හිමිකම් පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ විධායක පරිපාලන ක්‍රියාවක් කියලා කියන්නේ කවුද? ඒකට දෙන්න ඉන්නේ. දේශපාලඥයෙක් අතින් දේශපාලඥයෝ විසින් කරන යම් ක්‍රියාවන් නිසා මිනිසුන්ගේ මානව හිමිකම් කඩ වුණොත් එවැනි අවස්ථාවක පුළුවන් දේ පුදක්ක තීරණයක් ගන්න. දෙක කවුද? රාජ්‍ය නිලධාරීන්. රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලන ක්‍රියා නිසා රාජ්‍ය නිලධාරීන් විසින් තමන්ගේ රාජකාරී නිසි ලෙස නොකිරීම නිසා එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් තමන්ගෙන් පරිගැනීම සඳහා යම් කාර්යයන් කරොත් අන්න එවැනි අවස්ථාවකදී අපිට පුළුවන් මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා කියන්නේ. ඒ හැර ඔය කඩේවල මුදලාලි, ඒ වගේම පෞද්ගලික ආයතන වල වෙන කවුරු හරි එහෙම නැත්නම් තමන්ගේ අහල පහල කෙනෙක් අතින් වරදක් වුණොත් යම් කටයුත්තක් වුණොත් අපිට ඒවට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක් දාන්න බෑ. මානව හිමිකම් පැමිණිල්ලක් දාන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවස්ථාවෙන් හිතේ. දැන් ඔබ මේක දැනගත යුතු වෙන්නේ මේ දැනුමත් එක්ක කටයුතු කරන්න අවශ්‍ය නිසා. මේ දැනුම ඔබට ඕන වෙනවා සාමාන්‍ය ජීවිතයේදී. අපි කීමට ගොඩක් වට අහලා තියෙනවා මම යනවා මානව හිමිකම්. ඒ මානව හිමිකම් යන්න පුළුවන් මොනවටද? යන්න පුළුවන් වෙන්නේ මේ කියන අවස්ථාවන් හිදී පමණයි. ඒ හැර වෙනත් අවස්ථාවක කලකෝලහල වලට ඒ වගේම තමන්ගේ නිවස අහලා පහළ ඇති වෙන සිද්ධීන් වලට තමන්ගේ ඥාතින් අතර ඇති වෙන ගැටලු වලට ඉඩම් ගැටලු වලට මේ වගේ කාරණා සඳහා අපිට මානව හිමිකම් යන්න පුළුවන් කමක් නැහැ. මානව හිමිකම් කඩ වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී. මේ අවස්ථා දෙකේදී කඩවීම හෝ කඩවීමට ආසන්න කියන කාරණා දෙකේදීම පුළුවන් අපිට මානව හිමිකම් කඩ වුණා කියන කටයුත්ත සලකලා අපිට මේ පැමිණිල්ල කරලා අවශ්‍ය නිසි සාධාරණ ලබා ගැනීම සඳහා. එතකොට මේකෙදී මානව හිමිකම් අපි ලෝකයේ තුල අත්දකින්නේ මනුෂ්‍ය භාවය හොඳින් පවත්වාගෙන යාම සඳහා අපිට හදපු අවස්ථාවක් විදියට. ඒත් මේක අපි කිසිම වෙලාවක අයිතු ලෙස පාවිච්චි කළ යුතු නැහැ. කිසිම වෙලාවක අපි මේක අයිතු ලෙස පාවිච්චි කළ යුතු නැහැ. අපිට මෙහෙම නිදහසක් තියෙනවා කියලා ඒක සීමා රහිතව පාවිච්චි කිරීම වැරදි. ඒකත් අපි දැනගන්න ඕන. ලෝකේ මුකුත්ම නැති කාලයක මිනිස් ජීවිත තිරිසන් විදිහට මියගිය කාලයක හිටපු අයට වඩා ඉතා හොඳ සමාජ තත්වයක් ජීවන තත්වයක් අද මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. ඒතකොට ඒක අයථා විදිහට භුක්ති විඳිනවා නම් ඒකත් වැරදි. අපි මේ පිළිබඳව තව අවධානය යොමු කළ යුතුයි. මෙහිදී 1970 අනුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි වගන්තිය මගින් මේ මානව හිමිකම් අයිතිවාසිකම් භුක්ති විඳීම සීමා කරලා තියෙනවා. මොන අවස්ථාවෙන් සීමා කරලා තිබෙන්නේ? දැන් මේ පිළිබඳව ඉතාම හොඳ ප්‍රකාශයක් කරලා තියෙනවා. හැරඩ් ජේ ලැස්කි කියන දේශපාලන විද්‍යාඥයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි ඔබේ සැර යටිය වැනීමේ අයිතිය මගේ නාසය අගින් අවසන් වෙනවා කියලා. මේක බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක්. මට මගේ සැර යටිය
මට මගේ අතේ තියෙන ලීය කරකවන්න පුළුවන්. මට නිදහස කරකන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි ඒක කරකවනකොට අනිත් කෙනාගේ නහය වදිනවා නම් අන්න එතන තමයි සීමාව. එයාගේ නහය වැදිනවා කියලා කියන්නේ එයාට තමන්ට නිදහසේ ඉන්න තියෙන අයිතියගේ උල්ලංඝනය වෙනවා. මම මගේ අයිතිවාසිකම වැඩි වශයෙන් භුක්ති විඳොත් තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් කඩ වෙනවා. ඒක තමයි මේ හැරජල් ලැස්කිගේ මේ ප්‍රසිද්ධ කතාවෙන් කියවෙන්නේ. මම මගේ සීමාව දැනගෙන කටයුතු කරන්න ඕන. මේ සීමා කිරීම කරලා තිබෙන මෙන්න මේ අවස්ථාවෙන් හිදී. ජාතික ආරක්ෂාව. රටක ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයට අපිට බෑ අපේ තියෙන වරප්‍රසාදයෙන් භුක්ති විඳින්න. යම්කිසි තැනකදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියලා තියෙනවා මේ ස්ථානයට යෑම සීමා කරලා තියෙනවා. මේක අධ්‍යාරක්ෂිත කලාපයක් මේකට ඇතුළත් වෙන්න එපා කියලා. එවැනි තැන්හිදී මම කියනවනම් මට ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් කියලා තියෙන ඕනම තැනක යන්න පුළුවන් කියලා මම මේ කස්සට යනවා කියලා ඒතර ඒක වැරදි. ඒ සීමා කිරීම වලට අපි අනුගත වෙන්න ඕනේ. ඒකයි මේ තෙන්දි පැහැදිලි කරන්නේ. අනික කාරණා තමයි වාර්ගික සහ ආගමික සහයෝගිතාවය කියන කාරණේ. දැන් මට කැමති ආගමක් අදහන්න පුළුවන් කියන එකේදී මම මගේ ආගම අදහනවා අනිත් අයගේ ආගමට අගෞරව කරනවා නම් ඒ ආගම පහත් කරලා කතා කරනවා නම් ඒ ජාතින්ව පහත් කරලා කතා කරනවා නම් මම කියනවා මම සිංහල ජාතිය තමයි උසස් අනිකුත් ජාතින් පහත් ජාතින් අපි තමයි මේකේ මේ රට අයිති වෙන්නේ අපිට අපි ඒ වගේ හැඟීම් වල ඉන්නවා නම් ඒ ඉන්න එක ඇතුලේ අනිකුත් ජාතීන්ට යම් අසාධාරණයක් වෙනවා. ඒකට අපි අපේ අයිතිවාසිකම ආගම භුක්ති විඳින්න ඕන තවත් ආගමික වාර්ගික වෙන ජාතීන්ට තිබෙන අයිතිය සහ ඔවුන්ගේ සාධාරණ ජීවන පැවැත්මට හානි නොවන පරිදි. ඔවුන්ගේ සාධාරණ ජීවන පැවැත්මට හානි නොවන පරිදි තමයි අපි ඒක භුක්ති විඳින්න ඕනේ. ඒකයි මේකෙදි පැහැදිලි කරන්නේ. ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම. රටේ ආර්ථිකය කඩා වැටෙන ආකාරයට අපිට කටයුතු කරන්න බෑ. රටේ තිබෙන නීති අනුකූල ක්‍රමවේදයකට අපි අපේ වෘත්තිය පවත්වාගෙන යනවා. ඒ වගේම රටේ ආර්ථික මර්මස්ථාන තිබෙනවා. විදුලිය, ජලය වෙන්න පුළුවන්. එතකොට මේ බල ශක්තිය වෙන්න පුළුවන්. මේ සියල්ල අපි රැකගත යුතුයි, ඒවා ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ඒවාගේ තිබෙන කාර්යයන් අපි කාර්යක්ෂම කළ යුතුයි. අපිට අපේ අවශ්‍යතාවයන් දිනා ගන්න තිබෙන අවස්ථාව අපි ජාතික ආර්ථික කඩා වැටෙන පරිදි අපි කටයුතු කරන්න බෑ. රටක මිනිසුන් ජීවත් වෙන මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ සියල්ල සැපයීම් කඩා වැටෙන පරිදි අපිට යම් කටයුතු කරමින් අපේ ඉල්ලීම් දිනා ගන්න අපිට අවස්ථාව සකසා ගැනීම වැරදි වෙනවා. මොකද හේතුව රටේ තිබෙන ආර්ථික තත්ත්වය රැක ගැනීම සඳහා පුරවැසියන් විදිහට ජනතාව විදිහට අපිට යුතුයකමකුත් තියෙනවා. අපිට අපේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා අයිතිවාසිකමක් ඇතුවාසීම ජාතික ආරක්ෂාව ජාතික ආර්ථික රැක ගැනීම සඳහා ජාතික ආරක්ෂාව ජාතික ආර්ථික රැක ගැනීම සඳහා අපිට යුතුයකමක් තිබෙනවා. අනිත් පැත්තෙන් මහජන සෞඛ්‍ය කියන කාරණය. මහජනතාවට සෞඛ්‍ය තත්වයන් වලට බලපෑමක් ඇති වෙන පරිදි නේද? අපේ තිබෙන අපද්‍රව්‍ය පිළිවෙලට දානවා නම් ඒ වගේම තමයි පොදු තැන්වලදී අපි අපේක්ෂා කරලා ලෙස හැසිරෙනවා නම් අපිට ඕන තැනක ඉන්න පුළුවන් කියලා අපිට ඕන මේ දෙයක් කන්න බොන්න පුළුවන් කියලා අපි ඒවා මිනිස්සුන්ගේ පොදු මිනිස්සුන්ගේ යහපතට බලපෑමක් ඇති වෙන ආකාරයට හැසිරෙනවා. අපි නිදහස අයිති ලෙස භුක්ති විඳිනවා නම් එවැනි අවස්ථාවලදී නීතිය Tamanට එරෙහිව කටයුතු කරනවා. ඒ නිසා අපි හැම වෙලෙම දැනගන්න ඕන අපිට මානව අයිතිවාසිකම් තිබෙනවා. ඒ සත්‍යයක්. හැබැයි අයිතිවාසිකම් එක්කම අපිට යුතුයකමක් තිබෙනවා. අපි අපේ සමාජයේ සුරක්ෂිත භාවය, අනිත් කෙනාගේ ආරක්ෂාව, අනිත් කෙනාගේ රැකවරණය පිළිබඳව තිබෙන මතවාදයට ගරු කරමින් තමයි අපි ඒවා භුක්ති විඳිය යුතු වන්නේ. සදාචාර රැකීමත් තමයි වැදගත් දෙයක්. අපිට නිර්මාණ කරන්න පුළුවන් අපිට මතයක් තිබෙනවා කියන්නේ අපිට කැමති මතයක් දැරීමේ අයිතියක් ලැබිලා තියෙනවා මානව හිමිකම් හරහා. ඒත් හැබැයි මේ මතේ ප්‍රකාශ කරනකොට රටේ තිබෙන සදාචාරය, සભ્યත්වය, ඒ කියන්නේ අපේ ආචාර ධර්ම සියල්ල අපි පිළිගන්න ඕන. ඒ පිළිඅරගෙන ඊට අනුගත වෙලා තමයි අපි කටයුතු කළ යුතු වෙන්නේ. එම නැතුව සදාචාරයට ප්‍රශ්න ඇති කරන දෙමව්පියන් දරුවන්ට එකට බලන්න බැරි යම් නිර්මාණ අපි හදනවා නම්, ඒවා සමාජගත කරනවා නම්, ඒවා හරහා ගොඩනගෙන තත්වයන් මේ සමාජයේ යහ පැවැත්මට අනිත් පැත්තෙන් ප්‍රශ්න වෙනවා. ඒ නිසා සදාචාරයට ගැටලු ඇති වෙන, සભ્યත්වයට ගැටලු ඇති වෙන තත්වයන්හිදී අපිට පුළුවන් මේ මූලික අයිතිවාසිකම් සීමා කරලා මිනිසුන්ට කටයුතු කරන්න. ඊළඟට මානව හිමිකම් ආරක්ෂා කළ යුත්තේ ඇයි කියන කාරණේත් අපි අවසාන වශයෙන් කතා කරපු. දැන් මේකේ අපි අවසානයේ කරලා ලංකාව වෙලා තිබෙන්නේ මානව හිමිකම් අපිට ලැබුණේ අපි මුලදීම කතා කරා මහා අරගල, මහා ලේවැගිරි, මහා ජීවිත පරිත්‍යාගවල ප්‍රතිඵලයක් ලෙස. මම මේ කාරණා
මුලදී ඔබට සවිස්තර පැහැදිලි කරේ නිකම්ම මානව හිමිකම් ගැන කතා කරා නන්දුවේ පුතේ. ඔබට මෙහි තිබෙන බර පිළිබඳව දැනෙන්නේ නැහැ. නමුත් ඔබ දැන් දන්නවා මානව හිමිකම් ලෝකයට ගොඩනැගෙන්නේ මොනතරම් කරදරකාරී, මොනතරම් විවසනයක්, මොනතරම් බැරෑරුම් තත්ත්වයක් මතද කියන කාර්යය. ඒ වගේම තමයි අපට මානව හිමිකම් භුක්ති විඳීමට අයිතියක් තියෙනවා වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපිට යුතුකමකුත් තියෙනවා. ඒ කියන්නේ අපි අයිතිය භුක්ති විඳින්න ඕන අනිත් කෙනාට තිබෙන අයිතිවාසිකම කඩන්නේ නැතුව. අපි නිදහස භුක්ති විඳිය යුතු වෙන්නේ තවත් කෙනෙකුට තිබෙන අයිතිය ආරක්ෂා කරන්නත් අපි පෙළඹෙන්න ඕනේ. ඒ නිසා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී මේ කාරණේ හරිම වැදගත්. යුක්තිගත හා නීතිගත සමාජය බිහි කිරීම සඳහා මානව හිමිකම් පවතින රටක මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිතයි, දීපල සුරක්ෂිතයි, සංස්කෘතිය සුරක්ෂිතයි, දරුවන් සුරක්ෂිතයි, කාන්තාවන් සුරක්ෂිතයි, මහල්ලන් සුරක්ෂිතයි, ආබාධිතයන් සුරක්ෂිතයි, සියලු දෙනා සුරක්ෂිත සමාජයක ජීවත් වෙනවා. එබැවින් මේ සමාජ නීතිගරුකයි, යුක්තිගරුකයි. එතකොට මේ සමාජයක අනවශ්‍ය දේවල්, නීති විරෝධී දේවල් සිද්ධ වෙනවා අඩුයි. එහෙමනම් මානව හිමිකම් රැකිය යුතු වන්නේ සියලු දෙනා ගරු කරන තැනකට මේ රට ඕනම රටක් අරගෙන යන්න පුළුවන් සමාජයක් බිහි කරන්න. ඒ නිසා අපිට මානව හිමිකම් වැදගත්. අනිත් පැත්තෙන් සංස්කෘතිය හා සදාචාරය ආරක්ෂා කිරීම සඳහා සංස්කෘතිය රැක ගන්නවා. සංස්කෘති සදාචාරය කියලා කියන්නේ යම් සමාජයක යම් ජන කොටසක හදවත. ඒක තමයි මේ මිනිසුන්ගේ අනන්‍යතාවය. ඒ රැක ගැනීම සඳහා මානව ගරුත්වයක් ඇති මිනිසුන් බිහි වෙන්න ඕනේ. මානව ගරුත්වයට අපි ආරක්ෂා කරන්න ඕනේ. මේ මානව ගරුත්වය ආරක්ෂා කරන මිනිසෙකුට ලෙස සලකන මිනිසුන් අතින් තමයි සංස්කෘති සදාචාර නිර්මාණය වෙන්නේ. අද අපි වැඩ කරන විදිය අනුව තමයි අපේ රටේ ඉතිහාසය ලියවෙන්නේ. අපේ රටේ ඉතිහාසය කියන්නේ අපේ සංස්කෘතිය. ඒ නිසා අපි කියන අපිට වසර 2500කට එහා ගිහපු සංස්කෘතියක් තියෙනවා කියලා. ඒ සංස්කෘතිය ඇතුලේ අපි කරපු කටයුතු කරපු ආකාරය, අපගේ දිනා ගැනීම, අපගේ නිර්මාණ සියල්ල අයිති වෙන්නේ මේ සදාචාරාත්මක මානව හිතවාදී මිනිසුන් කොටසක් විදිහට අපි ගොඩනැගලා තියෙන නිසා. ඒක නිසා මානව හිමිකම් තුලින් තමයි මේ සංස්කෘතිය සදාචාරය ආරක්ෂා වෙන්නේ. අනිත් පැත්තේ පොදු දේපල ආරක්ෂා කිරීම සඳහා අපි හැමෝටම පොදු භුක්ති විඳින්න පුළුවන් දේපල රටක් තුල තියෙනවා. සමහර විට පොදු රෝවලක් වෙන්න පුළුවන්, පොදු ගමනාගමන පද්ධතියක් වෙන්න පුළුවන්, පොදු ජනලා පද්ධතියක් වෙන්න පුළුවන්. ඒවා නොමිලේ ලැබුණට ඒවා විනාශ කරන්නේ නැතුව මිනිසෙක් විදිහට මානව ගරුත්වයක් ඇතුව මේ කටයුතු කරන්න පුළුවන් නම් මේවා ඉගෙන ගත්තට පස්සේ දුවේ කවදාවත් ඔබ අතින් එවැනි අනවශ්‍ය දේවල් වෙන්නේ නැහැ. පොදු දේපල ආරක්ෂා කරන්නේ සියලු දෙනාගේම පාරිභෝජනය සඳහා පවතින නිසා. ඒවා ආරක්ෂා කරොත් තමයි ඔබේ පරම්පරාවෙන් පස්සේ මතු පරම්පරාවට ඒවා රැකෙන්නේ. ඒ රැකීම රැකලා දීම, ඒ ආරක්ෂා කිරීම ඔබේ වගකීමක් බවට පත් වෙනවා. නීති අනුකූල රැකියාවක් යෙදීම සඳහා හැම අවස්ථාවකදීම අපිට යැපීම සඳහා අපි කරන රැකියාව නීති අනුකූල වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඇත්තටම මේ නීතිය කැඩීම, නීතිය අභියෝගයට ලක් කිරීම තුළින් සිද්ධ වෙන පළවෙනි දේ තමයි ඒ රටේ තිබෙන සભ્યත්වය සහ රටේ තිබෙන සාධාරණ භාවය කැඩෙනවා කියන කාරණය. එහෙමනම් නීති අනුකූල රැකියාවක් යෙදීම කියන කාරණයත් එක්ක මානව හිමිකම් සහ යුතුකම් කියන පාඩම දුවේපුතේ අපි අවසන් කරනවා. ඒතකොට මේකෙදී ඔබට කරුණු රාශියක් අපි කතා කරා. මේ කරුණු සියල්ල ඔබ නැවත නැවත ආවර්ජනය කරන්න. ඒ නැවත නැවත ආවර්ජනය කිරීම ඇතුලේ මේ කරුණු පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් මේ පාඩමට අනුගත වේවි. මේ තීරුම් අරගෙන ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කර ගත්තොත් ඔබට මේකේ පාඩම් කරන්න දෙයක් නැහැ ඇත්තට. මේ විෂය කරුණු වල වඩා තිබෙන්නේ සාමාන්‍ය කරුණු. ඒ නිසා මේ සාමාන්‍ය කරුණු තමන්ගේ ජීවිතයේ ඇතුළත් කර ගැනීම හරිම වැදගත්. ඒතර මේකෙදි මේ පාඩම අවසානයේදී අපි තවත් ප්‍රශ්න කීපයකුත් සකස් කරලා තිබෙනවා ඔබට බලන්න, විභාග ආශ්‍රිතව ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න වලටත් ඔබ ප්‍රශ්නේ සහ උත්තරේ එකවරම ක්ලික් කරලා ගන්නේ නැතුව ප්‍රශ්නේ අරගෙන ඔබ බලන්න ඔබ බලපු පාඩමෙන් ඔබට මේකට උත්තර හොයාගන්න පුළුවන්ද කියලා. මේ පාඩම ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ අරගෙන ඔබට උත්තරය ඔබ අනුමාන කරලා ඊට පස්සේ උත්තරේ ක්ලික් කරලා බලන්න උත්තරේ හරිද කියලා. එතකොට ඔබට යම් මැනීමක් කරගන්න පුළුවන් මේ පාඩම සම්බන්ධයෙන් ඔබ යම් අවබෝධයක කටයුතු කරාද කියන කාරණේ පිළිබඳව. ඒ වගේම මේ පාඩමට අදාළ සියලුම කරුණු අපි අන්තර්ගාමී කරා කියලා මම හිතනවා. ඒ වගේම දුවපති ඔබට මේ පාඩම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් නැවත ඔබට දැනුවත් කිරීමක් කරන්න. ඒ වගේම තමයි ඉදිරි වීඩියෝ ඔබට අවශ්‍ය විදිහට අපිට හදන්නත් පුළුවන්. ඒ නිසා මේ පාඩම් පිළිබඳව ඔබේ අදහස කියනවා නම් ඒ අදහස මේ පාඩම් මාලා විදියට පවත්වාගෙන යාම සඳහා ඒක බොහොම රුකුලක් බවට පත් වෙනවා. එhmenan විභාගයේ ආසන්න අවස්ථාවක සිටින ඔබට මේ දැනුම් සම්භාරය සාමාන්‍ය පෙළ විභාගයේදී පුරවැසියක් දෙන විෂය
ප්‍රශ්න පත්‍රය සඳහා සාධනීය පිළිතුරක් ලියන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුව තුළින් දුයි පුතේ අපි මේ පාඩමේ කටයුතු අවසන් කරනවා.